අපේ අද අන්තිම දවසේ ලෙක්චර් එක මේ සැරේට තියෙන. එතකොට ඔයගොල්ලන්ගේ තියෙන ඕනම ප්‍රශ්නයක් කියන්න. එතකොට ඒකත් අපිට විසඳ ගන්න පුළුවන්. ඒ අතර අපි අද කතා කරන්න යන්නේ වරගේ 7 වෙනි ප්‍රශ්නයට. බොහෝ වෙලාවට හැමදාම වගේ අහන පත්වෙනි ප්‍රශ්නයට හැමදාම අහන අනෙකුත් මහ බැංකුවල ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තමයි අපි අද අපි ටාගට් එක. ඊට ඉස්සෙල්ලා මම පොඩ්ඩක් වෙනස් අපි මොකද්ද මේකේ තියෙන වෙනස්කම කියන එක ගැන කතා කරන්න මම කතා කරනවා. ඉස්සෙල්ලාම අපි මෙච්චර කල් කතා කරලා තියෙන මම ඊට ඉස්සර සඳහන් කරලා තියෙනවා සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය සහ අසම්මත එහෙම නැත්නම් සාම්ප්‍රදායික නොවන conventional unconventional කියන එක සම්බන්ධයෙන් monetary policies ගැන අපි කතා කරමු. අපි හොඳයි ගත්තොත් අපි මේ conventional monetary policy එහෙම නැත්නම් අපි කියනවා සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය කියලා. සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය යටතේ අපි ඉගෙන ගත්තේ අපේ මුදල් ප්‍රතිපත්ති උපකරණ ලෙස ප්‍රතිපත්ති පොලි අනුපාතික විවත වෙළඳපොළ කටයුතු ඊළඟට කතා කරා SRR ප්‍රමාණාත්මක උපකරණ වගේ දේවල් පිළිබඳව. හරි ඊටපස්සේ අපි 2007 2007 ලෝක මූල්‍ය අර්බුදය ඇමරිකාවේ ආරම්භ වෙච්ච ඒ තත්වයට ගිහින් කතා කරුවොත් එහෙම එහි ඇති වුණා ඒ කියන්නේ මේ මූල්‍ය ආයතන බිඳ වැටෙමින් පැවතුණා. ඒකට මේ මූල්‍ය ආයතන බිඳ වැටෙනකොට මොකද්ද අපි දන්නවා එතට විශාලතම හේතුව මොකක්ද ද්‍රවශීලතාව පිළිබඳ ප්‍රශ්න. ඒ ද්‍රවශීලතාව අඩු වීම නිසා මොකද්ද උනේ බැංකු තමන්ගේ තිබුණු කෙටි කාලීන සුරැකුම් පත්‍ර ඔක්කොම අලෙවි කරා. අලෙවි කරලා ඒ ද්‍රවශීලතාව ඇති කරගෙන ගනුදෙනුකරුවන්ට ඒක ගෙවලා බැංකුවේ විශ්වාසය රැකගන්න ක්‍රියා කරා. හරි එතකොට අපි දැන් ගැලුවොත් එක පැත්තකින් ඉන්නම් ඔන්න දැන් කෙටි කාලීන සුරැකුම් පත්‍ර විකුණලා. දැන් එතකොට මේ බැංකුවල මේ අර්බුදය එනකොට මහ බැංකුව මොකද කරන්න හදන්නේ? මහ බැංකුව හදන්නේ ද්‍රවශීලතාව බැංකුවලට දෙන්න. ඒකෙදි එක පළවෙනි ක්‍රමය මොකක්ද අපිට දෙන්න පුළුවන්? කෙටි කාලීන සුරැකුම් කියන්නේ අපි ප්‍රතිවිකුණුම් සිදු කිරීම. සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තියේ යටතේ ප්‍රතිවිකුණුම් සිදු කිරීම. එහෙම ප්‍රතිවිකුණුම් සිදු කරන්න යනකොට මේ බැංකුවල තිබුණද ද්‍රවශීලතාව කෙටි කාලීන සුරැකුම් පත්‍ර තිබුණාද? විකුණන්න නැහැ. ඒව ඔක්කොම විකුණලා මුදල් කරගෙන ඉවරයි. එහෙනම් අපිට ඔන්න සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය යටතේ ප්‍රතිවිකුණුම් කරන්න හැකියාවක් නැහැ. ඒකයි. උදාහරණයක් ගන්න. අනිත් පැත්තෙන් අපි කතා කරුවොත් බැංකුවල ද්‍රවශීලතාව ඇතිකරන්න ඊළඟට පුළුවන් තරම් ණය ගලා යෑම ඇති කරලා ආර්ථික යථා තත්ත්වයට ගේන්න උද්දමන අපේක්ෂාවට වඩා උද්දමනය අඩු වෙලා අවදමනකාරී තත්ත්වයක් තියෙන එක පිටු දකින්න ඒක තමයි පුළුවන් තරම් ප්‍රතිපත්ති පොලි අනුපාතික අඩු කරන. එතකොට එහෙම බලද්දි මේ වෙනකන් අඩු කරලා දැන් ෆෙඩ් රේට් එකේම 0.0 දක්වාම අඩු කරනවා. ඒ කියන්නේ කියන්නේ හිටින ෆෙඩරල් රිසර්ව් එකේ සංචිත නෙමෙයි ෆෙඩරල් රිසර්ව් එකේ මුදල් විදිහට තැන්පත් කිරීම අධර්මත් කරන්න බැංකු වලට 0 දක්වා පොලි අනුපාතික අඩු කරනවා. ණය ගලා යාම වැඩි කරන්න 0 දක්වාම අඩු කරනවා. එහෙනම් 0 දක්වාම අඩු කරනවා එක්ක ඍණ වෙනව ඇරෙන්න වෙන තවත් මේ ප්‍රතිපත්ති පොලි අනුපාතික තුලින් අපිට වැඩ ගන්න පුළුවන් බෑ. එහෙනම් මූලික වශයෙන් අපි ගත්තොත් අපිට අසම්මත මුදල් ප්‍රතිපත්තියකට යන්න වෙනවා. එයි සම්මත මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න හැකියාවක් නැහැ. හේතුව ඒ විදිහට වටපිටාව සැකසෙලා ඉවරයි. වාණිජ්‍ය බැංකු තමන්ගේ සුරැකුම් පත්‍ර විකුණලා මුදල් කරගෙන ඉවරයි. ඒක නිසා මහ බැංකුවට කෙටි කාලීන සුරැකුම් පත්‍ර අරගෙන බැංකු වලට මුදල් දෙන්න හැකියාවක් නැහැ. දෙක ප්‍රතිපත්ති පොලි අනුපාතික අඩු කරලා තියෙන්නේ තවත් අඩු කරන්න හැකියාවක් නැහැ. එහෙනම් දැන් මේ මුදල් ප්‍රතිපත්ති උපකරණ තුල
සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්ති උපකරණ තුල ක්‍රියාත්මක වෙන්න බැරි තත්ත්වයක් බැංකුවලට ඇති වෙලා. ඒ ටික තේරුණාද ඉස්සෙල්ලා? ඒ ටික තේරුණාද? ඔව් තේරුණා. තේරුණා. හරි. එතකොට එහෙනම් දැන් මහ බැංකුවට සිද්ධ වෙනවා සාම්ප්‍රදායික නොවන මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න. එහෙනම් ඒකට හේතුනේ එක පැත්තකින් මහ බැංකුවට හැකියාවක් නැහැ සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. හරි. එහෙනම් දැන් ප්‍රතිපත්ති පොලි අනුපාතිකත් අකර්මක. කෙටි කාලින සුරැකුම් පත්‍රත් නැහැ. එහෙනම් මහ බැංකු තීරණය කරා දිගු කාලීන සුරැකුම් පත්‍ර මිලට අරගෙන මුදල් ලබා දෙන්න. දිගු කාලීන සුරැකුම් පත්‍ර මිලට අරගෙන මුදල් ලබා දෙන්න. එහෙනම් එක හේතුවක් තමයි දැන් කෙටි කාලීන සුරැකුම් පත්‍ර නැති. ඒකට තව හේතුවක් තිබුණා දැන් බැංකු තමන්ගේ කෙටි කාලීන සුරැකුම් පත්‍ර අලෙවි කරලා ඊට පස්සේ ඒවා නැතුවම තමන්ගේ දිගු කාලීන සුරැකුම් පත්‍ර වෙළඳපොලේ විකුණන්න යනවා. වෙළඳපොලේ විකුණන්න යනවා. ඒක හැමෝම විකුණන්න යන්නේ කවුරුත් ගන්න කෙනෙක් නැහැ. එහෙනම් මොකද්ද වෙන්නේ මේ සුරැකුම් පත්‍ර වල මිල ගණනුත් අඩු වෙනවා. වෙළඳපොල මිලත් අඩු වෙලා කැපවීම තියෙනවා විතරයි ඉල්ලුම නැහැ. එහෙනම් අපි මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව ආරක්ෂා කරන්න යනකොට මේ සුරැකුම් පත්‍රවල වෙළඳපොළ මිල ගණන් ස්ථාවර කිරීමක් මහ බැංකුවේ වගකීම. එහෙනම් ඒකත් එතනට එකතු වෙනවා. අනිත් පැත්තෙන් සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න බෑ. ඒක නිසා මොකද කරේ මහ බැංකුව අර දීර්ඝකාලීන සුරැකුම් පත්‍ර බැංකුව වලින් මිලට අරගෙන පුළුවන් තරම් බැංකුවලට ද්‍රවශීලතාව ලබා දෙනවා. හරි. දැන් බැංකුවලට ද්‍රවශීලතාව ලබා දෙනවා දිගු කාලීන සුරැකුම් පත්‍ර මිලට අරගෙන. මේකට කියනවා මහ බැංකුවේ ශීර්ෂ පත්‍රය දුරු කර ගැනීම තුලින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක. මොකක්ද මෙතන පුළුල් කර ගැනීම කියලා කියන්නේ? මේ සුරැකුම් පත්‍ර දිගු කාලීන සුරැකුම් පත්‍ර මහ බැංකුවේ ගන්න මහ බැංකුවේ ශීර්ෂ පත්‍රය පත්‍රයේ වටිනාකම් වෙනවා. වැඩි වෙනවා. අනිත් පැත්තේ සංචිත මුදල් නිකුත් කිරීම තුළින් වගකීම් වැඩි වෙනවා. මේ දෙපැත්තම සහ වගකීම් වැඩි වීම තුළින් මහ බැංකුවේ ශීර්ෂ පත්‍රය ගොඩක් පුළුල් බවට පෑන් වෙනවා. ඒකට අපි කියනවා එහෙනම් කියලාද සාම්ප්‍රදායික නොවන මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. ඒ වගේම මේකට අපි කියනවා මොකක්ද මේකට කියන්නේ අනිත් නම තමයි අපි quantitative easing. මොකද්ද quantitative easing? නැත්නම් අපි ඒකට කියනවා මොකක් කියලාද? ප්‍රමාණාත්මක ලිහිල්කරණ. QE ප්‍රමාණාත්මක ලිහිල්. එහෙනම් අපි ප්‍රමාණාත්මක ලිහිල්කරණය කියලා කියන්නේ මොකද්ද? මහ බැංකු විසින් සිය සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නැගී තත්ත්වයක් යටතේ බැංකු වලින් දිගු කාලීන සුරැකුම් පත්‍ර මිලට ගනිමින් සිය ඒසීත් නැතහොත් සිය ශේෂ පත්‍රය පුරුදු කර ගනිමින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. ඒක ලියාගන්න. ඒක තමයි ලියාගන්න. අපි කියමු අසම්මත මුදල් ප්‍රතිපත්තිය. අසම්මත මුදල් ප්‍රතිපත්තිය. ඒකදී අපි දාගමු පොයින්ට් ෆෝම් එකකින් සම්මත නැත්නම් සාම්ප්‍රදායික සම්මත නැත්නම් සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය යටතේ මහ බැංකු ප්‍රතිපත්ති පොලි අනුපාතික විවත වෙළඳපොළ කටයුතු වැනි
විවට වෙළඳපළ කටයුතු වැනි සාම්ප්‍රදායිකව යොදා ගන්නා මුදල් ප්‍රතිපත්ති උපකරණ ඔස්සේ සිය මුදල් ප්‍රතිපත්තිය මෙහෙයවයි. දෙවෙනි බුලට් එක විදිහට අපි දාමු. නමුත් 2007 ලෝක මූල්‍ය අර්බුදයේදී ඇති වූවාක් මෙන් උද්ධමනය ඉලක්කගත මට්ටම් වලට වඩා අඩුවීම බැංකුවලට මහ බැංකුව වෙත අලෙවි කිරීමට සුරැකුම් පත්‍ර නොමැතිවීම. කෙටි කාලීන සුරැකුම් පත්‍ර කියලා දාන්න. කෙටි කාලීන සුරැකුම් පත්‍ර නොමැතිවීම වැනි තත්ත්වයන් යටතේ සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නොහැකිය. මම ලියන්න දෙන්න වෙන මොකුත් නෙමෙයි. ඔයාලගේ ඔළුවට මේක හොඳටම එනවා. මේක එතකොට තමන්ට හොඳටම මතක හිටිනවා. මේ 7 වෙනි ප්‍රශ්නේ ඉතා ලේසි ප්‍රශ්නයක්. ඒ වගේම මේ ටික තමයි හැම පැත්තටම කරකවන්න තියෙන්නේ. ඒක නිසා මේක හොඳට ඔළුවට දාන්න. ක්‍රියාත්මක කිරීමට නොහැකියි. ඊළඟ බුලට් එක මේ නිසා බැංකු සිය දිගු කාලීන සුරැකුම් පත්‍ර වෙළඳපළෙහි අලෙවි කරමින් බැංකු විසින් සිය දිගු කාලීන සුරැකුම් පත්‍ර වෙළඳපළෙහි අලෙවි කරමින් අරමුදල් සපයා ගැනීමට උත්සාහ කරන අතර ඒ සඳහා ඉල්ලුම නොමැතිවීමෙන් වෙළඳපළ මිල අඩුවේ. ඊළඟ එකට දාමු. ඊළඟ බුලට් එකට මෙම වෙළඳපළ මිල ස්ථාවර කිරීම සඳහා මෙන්ම බැංකුවලට අවශ්‍ය කරන ද්‍රවශීලතාව ලබා දීම සඳහා මහ බැංකුව මෙම සුරැකුම් පත්‍ර මිලට ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින්
ක්‍රියාත්මක කරමින් බැංකුවලින් දිගුකාලීන වැකුම්පත් මිලට ගැනීම අසම්මත මුදල් ප්‍රතිපත්තිය ලෙස සැලකයි. ඊළඟ බුලට් එකේ මෙය ප්‍රමාණාත්මක ලිහිල්කරණය වරන් ඇතුලේ quantitative easing QUANTIVE quantitative easing 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 quantitative easing ඒකම දාන්න කමා QE ලෙස හඳුන්වනවා. එහෙනම් අපි දැන් ඒකම දාන්න තව එකක් මෙය මහ බැංකුවේ ශේෂපත්‍රය පුළුල් කර ගනිමින් මහ බැංකුවේ ශේෂපත්‍රය පුළුල් කර ගනිමින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ලෙසද හඳුන්වයි. මහ බැංකුවේ ශේෂපත්‍රය පුළුල් කර ගනිමින් මුදල් ප්‍රතිපත්තිය මෙහෙයවීම ලෙසද හඳුන්වයි. එතකොට දැන් බලන්න පොඩ්ඩක් ඕක කිව්වහම මොකක්ද අසම්මත මුදල් ප්‍රතිපත්තිය කියන එක ඔයාට තේරෙනවද? ඔව් සර්. තේරෙනවා. හරි. එහෙනම් අපිට දැන් අපි දැන් අසම්මත මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන එක ගැන අපි දන්නවා. ඒ වගේම අපි බලමු දැන් අපි සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තියත් අපි කතා කරා මුදල් ප්‍රතිපත්ති උපකරණ. නේද? ප්‍රතිපත්ති පොලි අනුපාතික විවත වෙළඳ කටයුතු SRR රෝම කතා. එහෙනම් මේ අසම්මත මුදල් ප්‍රතිපත්තියට තියෙන්න ඕන මුදල් ප්‍රතිපත්ති උපකරණ. ඒකෙදි අපිට දකින්න පුළුවන් ප්‍රතිපත්ති උපකරණ තමයි මේ ප්‍රතිපත්ති පොලි අනුපාතික හැම විටම බිඳුව හෝ ඍණ වීම. ඒක එකක්. බිඳුව හෝ ඍණ වීම. ඊළඟට තමයි මේ මුදල් ප්‍රතිපත්ති උපකරණ විදිහට අපි ගන්නවා මෙයාලගේ කමියුනිකේෂන් පොලිසි එක නැත්නම් අපි ගන්නවා sannivedana ප්‍රතිපත්තිය උද්දමන අපේක්ෂා අන්න ඒ වගේ දේවල් තමයි මෙයාලගේ මුදල් ප්‍රතිපත්ති උපකරණ විදිහට ක්‍රියාත්මක. ඒක නම් ඍණ හෝ සීරෝ මට්ටමේ පවතින ප්‍රතිපත්ති පොලි අනුපාතික ඊළඟට ගත්තහම sannivedana ප්‍රතිපත්තිය උද්දමන අපේක්ෂාව ඒවා තමයි මේ ඊළඟට තව කියන්න පුළුවන් අපිට තව උපකරණයක් විදිහට අපි forward guidance නැත්නම් ඉදිරි දැක්ම. හරි. දැන් මෙතන sannivedana ප්‍රතිපත්තිය ඉදිරි දැක්ම උද්දමන අපේක්ෂාව කියලා මම කතා කරනවා. ඔය තුනෙන්ම ඇති කරන්නේ මම මේක උද්දමන ඉලක්කකරණයේ යටතේත් අපි කතා කරලා තියෙනවා. උද්දමන ඉලක්කකරණයේ යටතේත් අපි කතා කරලා තියෙනවා. එතකොට අපි ගත්තහම මෙතනදී අපිට අවශ්‍ය වෙන්නේ සමාජය තුළ උද්දමන අපේක්ෂා ඇති කරගන්න. දැන් අපි ගත්තොත් ඇමරිකාවේ අවදමනයක් ඇති වුණා. මේ අවදමනය කරගන්න පුළුවන් තරම් එයාලා යොදාගත්තේ සිය සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය යටතේ ජනතාව තුළ උද්දමන අපේක්ෂාවක් ඇති කිරීම. ඒ කියන්නේ හැම වෙලාවෙම ඒ කාලේ හිටපු මහ බැංකු අධිපතිනිය විදිහට ජැනට් යෙලන් මහත්මිය පුවත්පත් සාකච්ඡා පවත්වමින්
එතකොට කියනවා අපේ උද්දමන අපේක්ෂාව මෙච්චරයි. ඒක සඳහා අපි මේ ක්‍රියාමාර්ග ගන්නවා. කියන්න මොකක්ද ජනතාව අතර අර මහ බැංකුව මේ උද්දමන අපේක්ෂා පිළිබඳව විශ්වාසයක් ඇති වෙනවා. හරි මහ බැංකුව ඊළඟට ජනතාවත් අතර මේ ඇති කරන මේ උද්දමන අපේක්ෂාවේ තරය එන්න අඩු වෙනවා. මේ යහපත් නැත්නම් ඵලදායි නිවේදන ප්‍රතිපත්තියක් තුළ අනිත් පැත්තට ෆෝවර්ඩ් ගයිඩන්ස් එක තුල උනත් ඇති මොකද්ද ඉදිරි වසර 3 තුල කොහොමද මහ බැංකුව සිය ආර්ථිකය හසුරවන්නේ කියන එක තමයි කියන්නේ. ඒ තුලත් අපි කියනවා මේ අනුපාතික කියන්නේ ඒක පොලි අනුපාත මෙහෙම විනිමය අනුපාතික මෙහෙම වෙයි ආර්ථික වර්ධනය මෙහෙම වෙයි කියලා ඒ ඉදිරියේදී මේ ආර්ථිකයේ හැසිරීම පිළිබඳව ප්‍රකාශයටපත් කරනවා මහ බැංකුව විසින් ප්‍රකාශයටපත්. ඒක අපි කියන ඉදිරි දැක්ම නැත්නම් forward guidance. එහෙනම් මේ යහපත් sannivedana ප්‍රතිපත්තිය තිබුණොත් අපිට පුළුවන් මේ උද්දමන අපේක්ෂා දනිත කරන්න. සිය ජනතාව අතර සිය තමන්ගේ රටේ. එතකොට අන්න උද්දමන අපේක්ෂාව ඇති කරනවා. ඊළඟට forward guidance අන්න ඒ වගේ දේවල් තුලින් තමයි මේක ඇති කරන්නේ. මේකම කරා යුරෝපයේ තුල උනත් යුරෝපයේ උනත් අපි මේ ඉස්සරහ කතා කරලා මේ ජර්මන් චාන්සලර් එයත් පුවත්පත් සාකච්ඡා නිකුත් මහ බැංකුව යුරෝපා කලාපයේ සියලුම දෙනා එකතු වෙනවා පුවත්පත් සාකච්ඡාවලට කරලා ඒ විදිහට sannivedanaya කරනවා යුරෝපා කලාපයේ මේ විදිහේ වෙනස්කම් වෙනවා. ඒ තුලින් උද්දමන අපේක්ෂා ඇති කිරීමත් ජනතාව තුළ ආර්ථිකය කෙරෙහි විශ්වාසය ඇති කිරීමත් සිද්ධ වෙනවා. එහෙනම් මේ අපේ අසම්මත මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ උපකරණ විදිහට අපිට මේවා කියන්න පුළුවන්. ඒක නිදාම් අසම්මත මුදල් ප්‍රතිපත්තිය තුළ ප්‍රතිපත්ති උපකරණ. අසම්මත මුදල් ප්‍රතිපත්තිය තුළ මුදල් ප්‍රතිපත්ති උපකරණ. ඒකදී අපිට කියන්න පුළුවන් මොනවාද අංක 1 විදියට ඍණ හෝ බිඳුව මට්ටමේ පවතින පොලි අනුපාතික දෙක ඵලදායි sannivedana ප්‍රතිපත්තිය ඵලදායි sannivedana ප්‍රතිපත්තිය මහ බැංකුවේ ඉදිරි දැක්ම හරහා forward guidance FOR forward GUI DAC forward guidance ඊළඟට උද්දමන අපේක්ෂා නොවගේ දේවල් අපිට තියෙනවා. ඊළඟට තව එකක් විදිහට දාන දීර්ඝකාලීන සුරකුම්පත් මිලට ගැනීම. මොකක්ද අපි කියන්නේ? දීර්ඝකාලීන සුරකුම්පත් මිලට ගැනීම. ඔය හැම එකම මේ අසම්මත මුදල් ප්‍රතිපත්තියේ දේවල්. quantitative easing. දැන් අපි බලමු දැන් මේ ඔයාලගේ ප්‍රශ්න වල අහනවා මේ ඉහළ දියුණු කාර්මික රටවල් මෙම අසම මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් අපේ අනෙකුත් රටවලට විශේෂයෙන්ම නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට ඇති කරපු බලපෑම මොකක්ද කියලා. බලපෑම මොකක්ද? හරි. එහෙනම් එහෙම බැලුවොත් දැන් ඒ කාලේ ඇමරිකාවේ මේ විදිහට පොඩි අනුපාතික බිඳුව මට්ටමේ තිබුණා. ඊළඟට පුළුවන් තරම් දීර්ඝකාලීන සුරැකුම්පත් මිලට අරගෙන මේ වෙළඳපළ වෙත අරමුදල් ලබා දුන්නා. නමුත් ආර්ථිකය තුල ක්‍රියාකාරී වැඩ කොටසක් සිද්ධ වුණේ නැහැ. ඒකට හේතුව තමයි
ඒකට හේතුනේ මහ බැංකුව අර විදිහේ කරත් ජනතාව තුළ කියන්නේ ඉල්ලුම වැඩිවීම හෝ ආයෝජකයින් ආර්ථික කටයුතු ඉක්මනින් යථා තත්ත්වයට පත් වෙයි කියලා විශ්වාස කෙරුවේ. ඒ බඳු තත්ත්වයක් යටතේ මොකක්ද සිද්ධ වෙන්නේ? පොලි අනුපාතික කොච්චර අඩු කෙරුවත් ආයෝජකයෝ තමන්ගේ ව්‍යාපාර පුළුල් කිරීම සිදු කරන්නේ නැහැ. හරි? එහෙනම් එහෙම වුණොත් බැංකුවලින් ණය ගන්නෙ නැහැ. බැංකුව සූදානම් දැන් ද්‍රවශීලතාව පවතින නිසා ණය දෙන්න. නමුත් ණය ගන්නෙ නැහැ ආයෝජක. මොකද ආර්ථිකය තුල ක්‍රියාකාරී ලෙස ඉල්ලුම ඉහළ යෑමක් තමන්ගේ භාණ්ඩ සඳහා මිල ඉහළ යෑමක් සිදු නොවේ කියන සැකය උද. එහෙනම් ඒ බඳු තත්වයක් තුළ අපි කියනවා මේ බැංකු තුල තියෙන්නේ ලික්විඩිටි එක වැඩියෙන් නැත්නම් ද්‍රවශීලතාව වැඩියෙන් තියෙන. හරි? ඒකම අවස්ථාවකදී අපි කියනවා ද්‍රවශීලතා උගුලට. හරි ලික්විඩිටි ට්‍රැප් කියලා. හරි? ද්‍රවශීලතා උගුලක් තියෙනවා. එහෙනම් මේ රටවල් වල කැපිටල් මූවමන්ට්ස් වලට ප්‍රාග්ධනය ගලා යාම වලට තියෙන සීමා අඩුයි. ඒක නිසා මේ අය මොකද කරන්නේ? අපේ නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට අරමුදල් රැගෙන එන ආයෝජන විදිය. හැබැයි මේ ආයෝජන සිදු කෙරෙන්නේ මොනවයිද? උණු මුදල් තුල. උණු මුදල් කියන්නේ කෙටි කාලීන සුරැකුම් පත්‍ර භාණ්ඩාගාර බිල්පත්වල බහුලව ආයෝජනය කෙරෙනවා. ඊළඟට භාණ්ඩාගාර බැඳුම් කරවලත් ආයෝජනය කෙරෙනවා. එහෙනම් මේවා Tamanට අවශ්‍ය විටකම ආපහු රැගෙන යන්න පුළුවන් හින්දා අපි කියනවා ඒකට මොකක් කියලාද? උණු මුදල් ආයෝජන. උණු මුදල් hot money, hot money. එහෙනම් ඔන්න සංවර්ධනයේ වෙමින් සහ නැගී එන ආර්ථිකයන් තුල hot money වල මෙයාලා ආයෝජනය කරනවා. එතකොට එහෙම ආයෝජනය කෙරුවාම කෙටි කාලීනව මොකද්ද වෙන්නේ? ඒ රටවල් වලට විදේශ විනිමය ප්‍රවාහයන් ලැබෙනවා. විදේශ විනිමය සැපයුම වැඩි වෙනවා. ඒක හේතු වෙනවා මොකක් වෙන්නද? අර රටේ විනිමය ඒකකය අධි ප්‍රමාණය. ඒකට ඉල්ලුමට වඩා සැපයුම වැඩි විදිහට වෙනවා. ඒක නිසා විනිමය අනුපාතිකය පහළ යනවා. ඒ කියන්නේ දේශීය විනිමය ඒකකය ශක්තිමත්. නමුත් පසු කාලීනව මොකද වුනේ? 2009 ඒක වුණාට 2015 අග වෙනකොට ඇමරිකාව 0.25කින් තමන්ගේ පොලි අනුපාතික වැඩි කරා ෆෙඩ් රේට්. සාමාන්‍යයෙන් අපිට කොච්චර ඇමරිකාවේ කාලේ ප්‍රශ්න තිබුණා ඇමරිකානු ආර්ථිකය තුල මේ එම ට්‍රෙෂරි ඉන්ස්ට්‍රුමන්ට්ස් වල ආයෝජනය කරන්න ලෝකේ බොහෝ රටවල් කැමති. ප්‍රශ්න තිබුණත් කැමති. මොකද හේතුව ට්‍රාන්ස්පරන්සි හිම ගොඩක් එයාලා ගේ වැඩි නිසා ආර්ථික කටයුතු සම්බන්ධ. එහෙනම් එතකොට මොකද්ද වෙන්නේ? අර නැගී එන ආර්ථිකයන්ට ආපු මුදල් ටක් ගාලා ආපහු ගලාගෙන යනවා ඇමරිකාවට. එහෙනම් එහෙම වුණොත් මොකද්ද වෙන්නේ? අපේ රටවල් වල ද්‍රවශීලතාව වෙළඳපොලේ අඩු වෙනවා. විදේශ විනිමය සඳහා ඉල්ලුමක් ඇති වෙනවා. මොකද ගිනිය ගන්න බැංකු වලින් ඉල්ලනකොට කො අපිට මේ රුපියල් අරන් දෙන්න ඩොලර් කියලා ගෙනියනකොට බැංකු වෙළඳපොලෙන් දේශීය විදේශ විනිමය වෙළඳපොලෙන් ඒවා හොයා ගන්නවා. එතකොට ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වුණ ගමන් මොකද්ද වෙන්නේ? විනිමය අනුපාතිකය ඉහළ යනවා. අන්න එතකොට අපේ රුපියල බාල්දු වෙනවා. අනිකුත් රටවල් වලත් එහෙම වෙනවා. එතකොට එහෙම ගත්තාම එහෙනම් එක පැත්තකින් විදේශ විනිමය අනුපාතිකය අධි ප්‍රමාණය වෙනවා. එතකොට පිට වෙනකොට ඒක අවක්‍රමාණය.
එහෙනම් මොකක්ද අපි මේ කියන්නේ විදේශ විනිමය අධික ලෙස උච්චාවචනය වෙනවා. ඒක තමයි අපි මෙම දියුණු කාර්මික රටවල් වල සාම්ප්‍රදායික නොවන මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හමුවේ දියුණු වෙමින් පවතින සහ නැගී එන ආර්ථිකයන් මුහුණ දුන් අවදානම. චීන එකපාරක් කොටස් වෙළඳපොළ කඩාවැටුණා මේ විදිහට. අනිකුත් රටවල් වලත් ඒ වගේ ප්‍රශ්න ඇති වුණා. මොකද හේතුව අර මුදල් ශ්‍රී ලංකාවේ 2014න් පස්සේ 2015 වගේ වෙනකොට ගොඩාක් විදේශ විනිමය අතින් පිට වුණා. මොකද හේතුව අර ඇමරිකන් වෙළඳපොළ යථා තත්ත්වයට පත් වීම. ඒකට අපි කියනවා සාමාන්‍යයෙන් මේ වගේ ඉහළ ඉල්ලුමක් තියෙන විදේශ විනිමය වලට safe haven currencies කියලා. ඒ වගේ තියෙනවා සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර්, බ්‍රිතාන්‍ය පවුන්ඩ්, ස්විස් ෆ්‍රැන්ක්, ජපානය යෙන්, ඊළඟට ඕස්ට්‍රේලියන් ඩොලර් නේද? වගේ තියෙනවා ඉහළ ඉල්ලුමක් තියෙන විදේශ විනිමය. ඒවට කියනවා අපි safe haven currencies. ගන්න එතකොට ඒවල අර ගැටලුවක් ඇති වෙනකොට ඒ මුදල් වල ආයෝජනය නොකර නැගී එන ආර්ථිකයන් වෙත ඉම මුදල් ගලාගෙන ආවට ඒ රටවල් යථා තත්ත්වයට පත් වෙන්න පටන් ගත්තම නැවත එම මුදල් පිටවීම සිද්ධ වෙනවා. එහෙනම් ඒ තුලින් අර නැගී එන ආර්ථිකයන් තුළ අස්ථායීතාවයක් නැති වෙනවා. ඒවයි බැංකුවල ද්‍රවශීලතාව අඩු වෙනවා. විනිමය අනුපාතිකය අවක්‍රමාණය වෙනවා. කියන්නේ දැඩි ලෙස අපිට උච්චාවචනය. ඒක තේරුණාද? ඔව් සර්. හරි. එහෙනම් ඉතා කෙටියෙන් අපි දාගමු ඒකත්. දියුණු කාර්මික රටවල ක්‍රියාත්මක කෙරුණ දියුණු කාර්මික රටවල ක්‍රියාත්මක කෙරුණ සාම්ප්‍රදායික නොවන මුදල් ප්‍රතිපත්තිය නිසා නැත්නම් අසම්මත මුදල් ප්‍රතිපත්තිය නිසා නැගී එන නැත්නම් හරහට ඉරක් සංවර්ධනය වෙමින් පවතින රටවලට ඇති වූ බලපෑම ඒකෙදි අපි පළවෙනි බුලට් එක විදිහට දාමු. දියුණු රටවල මුදල් බැංකු වෙත ද්‍රවශීලතාව ඉහළ ගියද බැංකුවල ද්‍රවශීලතාව ඉහළ ගියද සමහර ඉල්ලුම ෂණිකව වැඩි නොවීම ව්‍යාපාරික විශ්වාසය අඩුවීම වැනි හේතු උඩ ක්ෂණිකව ආයෝජන සිදු නොවිය. ඊළඟ එකට අපි යනවා ඊළඟ බුලට් එකට. එම නිසා අතිරික්ත මුදල් නැගී එන ආර්ථිකයන් වෙත ගලා යමින් බැංකුවල ද්‍රවශීලතාව ඉහළ යෑම මෙන්ම
විනිමය අනුපාතිකය අධි ප්‍රමාණය වීම සිදු විය. ඒ කියන්නේ විනිමය අනුපාතිකය පහළ යෑම කියන එක. දේශීය විනිමය ඒකකය අධි ප්‍රමාණය වීම කියන එක. ඊළඟ එකට වසර 6කට පමණ පසුව වරහන් දාන 2015 මැද භාගයෙන් පසු ඇමරිකානු ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම ආරම්භ වීමත් සමග මෙම නැගී එන ආර්ථිකයන් වෙත ගලා ආ මුදල් නැවත සංවර්ධිත රටවලට ගලා යෑමෙන් විනිමය අවක්‍රමාණය වීම මෙන්ම බැංකුවල ද්‍රවශීලතාව අඩුවීමද සිදු විය. එතකොට ඊළඟ බුලට් එකේ අපි දාමු මෙයට හේතු වනුයේ නැගී එන ආර්ථිකයන්හි මෙම මුදල් ආයෝජනය වූයේ කෙටිකාලීන සුරැකුම්පත්වල වරහන් ඇතුලේ භාණ්ඩාගාර බිල්පත් වල වීමය. මෙය උණු මුදල් ආයෝජන hot money investment hot HOT උණු මුදල් ආයෝජන ලෙස හඳුන්වයි. ඊළඟ බුලට් එකේ මෙලෙස අරමුදල් ගලා ඒම හා ගලා යෑම capital flights CAPITAL capital FLIGHTS flights ලෙස හඳුන්වනවා. capital flights කියලා කියනවා. මොකද අරමුදල් එනවා අරමුදල් යනවා. එහෙනම් උණු මුදල් තුලින් අර වගේ අස්ථායීතාවයක් නැති. ඒ අනුව අන්තිම එක මෙලෙස මෙම ක්‍රියාවලිය තුලින් නැගී එන ආර්ථිකයන්හි අස්ථායීතාවයන් ඇති කරමින් විනිමය ගලා යාම විනිමය අධික උච්චාවචනයන් ඇතිවීමටද
අධික උච්චාවචනයන් නැතිවීමටද බැංකුවල ද්‍රවශීලතා ගැටලු ඇතිවීමටද බලපෑම් ඇති කරයි. බලපෑම් ඇති කරයි. දැන් එහෙනම් අපි දන්නවා නැගී එන ආර්ථිකයන්ට මෙම අසම්මත මුදල් ප්‍රතිපත්තියෙන් ඇති වුණු බලපෑම මොකක්ද කියලා. එහෙනම් දැන් අපි දන්නවා මොකක්ද අසම්මත මුදල් ප්‍රතිපත්තිය කියන්නේ? ඒ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන උපකරණ මොනවද? ඊළඟට එම අසම්මත මුදල් ප්‍රතිපත්තියෙන් නැගී එන ආර්ථිකයන්ට ඇති වුණු බලපෑම මොකක්ද කියලා. එහෙනම් දැන් අපිට දැන් මේ උත්තර ලියන්න අවශ්‍ය පසුබිම අපි තුල තියෙනවා. එතකොට ඒ වගේම මම මෙතනට කැමතියි දැන් ආපහු එකතු කරගන්න දැන් නැගී එන ආර්ථිකයක් වේවා දියුණු ආර්ථිකයක් වේවා අපිට මේ COVID-19 තුලින් බලපෑමක් ඇති වෙලා තියෙනවා හැම ආර්ථිකයක් වෙතම නේ. ඒතකොට සංචාරක ව්‍යාපාරය අද පණ වෙලා තියෙනවා. ජාත්‍යන්තර වෙළඳපොළ කටයුතු වලට බාධා ඇති වෙලා තියෙනවා නේද? එතකොට ඒ වගේ විනිමය අනුපාතිකය අධික උච්චාවචනයන් නැති වෙලා තියෙනවා. ඔය වගේ කරුණු නිසා අපිට කියන්නේ ගොඩක් රටවල් වලට මොකක්ද අනුගමනය කරන්න පුළුවන් මුදල් ප්‍රතිපත්තිය කියලා අපි දැන් මෙතනින් පස්සේ කතා කරමු. දැන් අපි දන්නවා චීනය ඇරෙන්න නේද? චීනය ඇරෙන්නට ඉතින් චීනේ අපි දන්නේ නමුත් එයාලා ඉරිදක්වලා තියෙන තොරතුරු වලට අනුව එයාලගේ තියෙන ධන ආර්ථික වර්ධනය. ඒ ඇරෙන්න අනෙකුත් සියලුම රටවල් වල තියෙන්නේ ඍණ ආර්ථික වර්ධනයක් 2020 තුල. ශ්‍රී ලංකාවේ ඍණ 3.6ක ආර්ථික වර්ධනයක් තියෙනවා. ඒ කියන්නේ ඍණ ආර්ථික වර්ධනයක් තමයි තියෙන්නේ. එතකොට අනෙකුත් රටවල් වලත් එහෙම. එහෙම ගත්තහම දැන් මම උදාහරණයක් විදිහට මම කිව්වොත් ඔන්න දැන් මෙතනට ගත්ත විස්තර වගේ දැන් සෙන්ට්‍රල් බැංක් වල ප්‍රතිපත්ති පොලි අනුපාතික අපි ගත්තොත් ඇමරිකාව ගත්තොත් ෆෙඩ් එක කලින් තිබුණේ මේ කොවිඩ් වලට කලින් තිබුණේ 1.25 සටහන් කරගත්තොත් කමක් නැහැ. ඒ කලින් තිබුණේ 1.25. දැන් පොලි අනුපාතික 0.25. ඊළඟට යුරෝපා කලාපය තුල EU කියලා මම දාන්න තියෙනවා. ECB යුරෝපියන් සෙන්ට්‍රල් බැංක් එකේ කලින් තිබුණු පොලි අනුපාතිකය 0.05. 0.05 කොවිඩ් වලට කලින්. දැන් 0.0. 0.0. හරි. ඊළඟට UK ගත්තහම එංගලන්තේ බැංක් ඔෆ් ඉංග්ලන්ඩ් ප්‍රකාශ කරන පොලිසි රේට්ස් වලට අනුව කලින් 0.25. 0.25යි දැන් 0.1. 0.1. ඊළඟට ජපානයේ BOJ Bank of Japan කලින් තිබුණා 0.1 දැන් ඍණ 0.1. දැන් ඍණ 0.1 පොලි අනුපාතිකයේ පොලිසි රේට් එක ජපාන. ඊළඟට ඔස්ට්‍රේලියාව ගත්තොත් රිසර්ව් බැංක් ඔෆ් ඔස්ට්‍රේලියා ගත්තොත් කලින් තිබුණේ 0.25යි දැන් 0.1. 0.1. එතකොට ඔන්න ඔය දේවල් අපිට ගත්තොත් මොකද්ද හිතෙන්නේ? නිකන් ඔය සංඛ්‍යා දිහා බැලුවොත් මොකද්ද හිතෙන්නේ? නිකමට හිතන්න. ද්‍රවශීලතාවය වෙළඳපොළ ද්‍රවශීලතාවය උපරිම කරන්න තමයි උත්සාහ දරන්නේ. ඔව්. මුදල් ප්‍රතිපත්තිය ගැන කතා කරන වචනකින් ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් තමයි මේ හැම රටක්ම අනුගමනය කරන්න. අන්න ඒ පණිවිඩය තමයි අපි ගෙනියන්න ඕන විභාගෙට. එහෙනම්
මේ රටවල් වල ප්‍රතිපත්ති පොලි අනුපාතික අඩු කරලා. එකකින් අදහස් කරන්නේ මේ ඍණ ආර්ථික වර්ධනයක් තියෙන නිසා එයාලා ඒ ආර්ථිකය වැඩි දියුණු කරගන්න ආර්ථික කටයුතු වැඩි කරලා නිමවුම් මට්ටම සේවා නියුක්තිය ඉහළ දැමීම තුලින් ආර්ථික වර්ධනය වැඩි කරගන්න ක්‍රියා කරනවා. හැම මහ බැංකුවක්ම එහෙනම් ඒක නිසා මේ මහ බැංකු ක්‍රියාත්මක වෙන්නේ මොකක් මතද? ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් මත. ඒකට හේතු තියෙනවා අපි මේ ඉස්සරහ තම කියලා ඇති. ඒකට අංක 1 තමයි හේතුව ගත්තොත් අපිට දැන් මේ බාහිර වෙළඳ කටයුතු තුලින් අපිට මේ ආර්ථිකයට ක්‍රියාත්මක වෙන්න බෑ. ආර්ථිකයට ක්‍රියාත්මක වෙන්න බෑ. හේතුව අපිට ජාත්‍යන්තරව තියෙන ප්‍රශ්නගත තත්ත්වයක් විදේශ වලින් තියෙන ඉල්ලුම භාණ්ඩ සඳහා තියෙන ඉල්ලුම අඩු වෙන්න. අනිත් පැත්තේ සංචාරක ව්‍යාපාරයේ වැනි කටයුතු අඩපණ. නේ එහෙම මේ බාහිර තත්ත්වයන් තුලින් ආර්ථිකයන් දියුණු කරන්න බැරි නම් අපිට සිද්ධ වෙනවා දේශීය කටයුතු තුලින් අපේ ආර්ථික කටයුතු ගොඩනගලා අපේ ආර්ථිකයන් වර්ධනය කරනවා. දේශීය කටයුතු තුලින්. එහෙනම් දේශීය කටයුතු තුලින් ආර්ථික කටයුතු වැඩි දියුණු කරන්න නම් අපිට කරන්න වෙන්නේ මොකද්ද? ප්‍රතිපත්ති පොලි අනුපාතික අඩු කරලා වෙළඳපොලේ ද්‍රවශීලතාව වැඩි කරලා දේශීය ආර්ථික කටයුතු වැඩි කරන්න දේශීය ආයෝජන වැඩි කරලා අයි ආර්ථික වර්ධනයෙන් වැඩි. හරිද? එහෙනම් අපි පොඩි ඡේදයක් විතරක් ලියාගමු මේ විදිහට. වර්තමානයේදී පුරා වසරකට අධික කාලයක් COVID-19 වසංගතය හමුවේ බොහෝ දියුණු ආර්ථිකයන් මෙන්ම නැගී එන ආර්ථිකයන්ද ගැටලු වලට මුහුණ දෙමින් සිටි. ඊළඟ බුලට් වලින් දියමු ඊළඟ බුලට් එක. ගැටලු වලට මුහුණ දෙමින් සිටි. එම නිසා සංචාරක ව්‍යාපාරය ජාත්‍යන්තර වෙළඳ කටයුතු වල සැලකිය යුතු සංකෝචනයක් සිදුව තිබේ. මෙම තත්ත්වයේ යටතේ ආර්ථිකයන් ගොඩනැගීමට වැඩි විශ්වාසයක් තැබිය යුත්තේ දේශීය ආර්ථික කටයුතු වලට ඉහළ නැඹුරුතාවයක් දැක්වීමෙන්ය. ඊළඟ එක දාමු චීනය හැරෙන්නට
බොහෝ දියුණු තීන ඇරෙන්නට සියලුම රටවල වාර්තා වන්නේ සියලුම රටවල වාර්තා වන්නේ ඍණ ආර්ථික වර්ධන තත්ත්වයකි. ඍණ ආර්ථික වර්ධන තත්ත්වයකි. ඍණ ආර්ථික වර්ධන තත්ත්වයකි. ඊළඟට මෙම තත්ත්වයේ යටතේ ඇමරිකාව යුරෝපා කලාපය එංගලන්තය ජපානය ඔස්ට්‍රේලියාව වැනි රටවල් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික සැලකිය යුතු ලෙස අඩු කොට තිබේ. සැලකිය යුතු ලෙස අඩු කොට තිබේ. ඊළඟට ගන්න ඊළඟ බුලට් එක දිහා මම දෙන්නම්. එලෙසම චීනය ඉන්දියාව ඉන්දුනීසියාව මැලේසියාව පිලිපීනය තායිලන්තය වැනි රටවල්ද සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික රේට් කට්ස් කියලා තියෙන්නේ අඩු කොට තිබේ. අවසාන බුලට් එක විදිහට මේ අනුව මෙම ක්‍රියාමාර්ග තුලින් පෙනී යන කරුණ වන්නේ සෑම රටක්ම සිය දේශීය ආර්ථික ක්‍රියාකාරකම් තුලින් සිය ආර්ථිකයන් යථා තත්ත්වයට පත් කිරීමට ක්‍රියා කරන බවකි. දැන් අපිට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වටපිටාව අපි ගාව තියෙනවා. නිකන් අපි දැන් බැලුවොත් ඔයාලගේ ප්‍රශ්න පත්‍රයක් 2003 මට අහු වුණා 2017 සැප්තැම්බර් වල ප්‍රශ්න පත්‍රය ගත්තොත් 2017 සැප්තැම්බර් වල ගත්තොත් මේ ප්‍රශ්නය තුල තියෙනවා 7 වෙනි ප්‍රශ්නය තුල ආර්ථිකයන් යථා තත්ත්වයට පත්වීමේ ඇති විවිධත්වය පෙන්눔 කරමින් දියුණු රටවල වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවර අතර වෙනස්කම් පවතින අතර මේ කොවිඩ් ඒවට කලින් 2010 සංකීර්ණ ගෝලීය ආර්ථික පරිසරයක් මැදේ දියුණු වෙමින් පවතින රටවල්ද විවිධ ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිටි. එතකොට ඒක එක කියනවා අපි මේක මේ ප්‍රශ්නයක දෙන කරුණු ඔක්කොම දැනගන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මොකද ට්‍රෙන්ඩ් එක කියලා අපිට දැනගන්න. මේකෙදි කියනවා එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුවේ අරමුණු සහ වත්මන් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග
සාකච්ඡා කරා. එතකොට මේකෙදී අපි ගත්තාම මේකෙදී එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුවේ අරමුණු ගත්තාම එතකොට තියෙන මිල ස්ථායීතාව, ආර්ථික ස්ථායීතාව, නේද? මුදල් මූල ක්‍රමී ස්ථායීතාව ඔක්කොම ඒ අරමුණු අතර තියෙනවා. එතකොට එහෙම ගත්තාම වර්තමාන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ගැන කතා කරනකොට මොකක්ද අපිට කියන්න තියෙන්නේ? එතකොට අපිට කියන්න තියෙන්නේ මොකක් කියලාද? මේ අර කියපු කරුණ මොනවාද? අසම්මත මුදල් ප්‍රතිපත්තිය ඉස්සෙල්ලා ක්‍රියාත්මක කරා. නමුත් දැන් COVID-19 ඊට පස්සේ යාලා ප්‍රතිපත්ති පොලි අනුපාතික අඩු කරා. ඊට පස්සේ අවසාන වශයෙන් ඉහළ පොලි අනුපාතිකයක් වාර්තා වුණ 1.25ක් කියලා මම ඉස්සෙල්ලා කියපුවේ. දැන් ඒක 0.25 දක්වා අඩු කරලා තියෙනවා. මොකද හේතුව COVID-19 තත්ත්වය හැමෙම සිය ආර්ථික කටයුතු ගොඩ නැංවීමට දේශීය ආර්ථික කටයුතු පණ ගැනීම කළ යුතු නිසා ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ආර්ථිකයේ වෙත මුදල් සැපයීම වැඩි කිරීමත් පොලි අනුපාතික අඩු කිරීමත් කරලා තියෙනවා. මොකද හේතුව විදේශ වෙළඳාම සංචාරක ව්‍යාපාර වැනි කටයුතු වලින් ඒ රටවල් ප්‍රශ්නවලට මුහුණ දෙන නිසා. ඊළඟට ගත්තාම ඉන්දීය සංචිත බැංකුව මෑතකදී සිය ද්‍රවශීලතා ගැලපුම් පහසුකම යටතේ ප්‍රතිමිලදී ගැනුම් අනුපාතිකය පදනම් අංක 25කින් 6.2.5 සිට 6 දක්වා අඩු කළේ. මෙම තීරණය ආන්දියානු ආර්ථිකය මත කෙසේ ප්‍රතිපාක ඇති කළ හැකිද? බලන්න ඉන්දියාව දැන් මේක නිකන් ලංකාවට හදාගත්තොත් ලංකාවේ ප්‍රතිමිලදී ගැනුම් අනුපාතිකය අඩු කරාලු බේසිස් පොයින්ට් 25ක්. ඒකේ මොකද්ද ප්‍රතිඵලය? බාණ්ඩ සුජිත් කියන්න නිකන් හිතලා සර් ඒක කියන්නේ ප්‍රති මිලදී ගැනුම් අනුපාතිකය අඩු කරා කියලා නේද සර්? ඔව් ප්‍රති මිලදී ගැනුම් අනුපාතිකය අපිට ඒකෙන් ගන්න ඕන ප්‍රති මිලදී ගැනුම් කියන එකම නෙමෙයි. එහෙම කිව්වට කියලා තියෙන්නේ ඒක. අපි හිතන්න ඕන short term interest rate එක අඩු කරා. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට වාණිජ්‍ය බැංකුව විසින් තැන්පත් කරන ඒ කියන්නේ මේ මොනවද මහා බැංකුවේ තැන්පත් ප්‍රමාණය අඩු කරනවා. එතකොට ද්‍රවශීලතාවය වෙළඳපොලේ රඳවා ගැනීමේ උපක්‍රමයක් ලෙස තමයි මහා බැංකුව එක ක්‍රියාත්මක කරන්නේ. ලිහිල් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න තමයි මහා බැංකුව උත්සාහ දරලා තියෙන්නේ. ඔව්. ඔව්. එතකොට මේකට උත්තරේ හරි අපිට මෙහෙම කියන්න පුළුවන්. මේකෙන් අදහස් කරන්නේ මේ කෙටි කාලීන පොලි අනුපාතික අඩු කරා. එහෙනම් කෙටි කාලීන පොලි අනුපාතික අඩු කරා කිව්වහම ක්ෂණිකව අන්තර් බැංකු ඒක්ෂණ පොලි අනුපාතික ඇතුළු කියන්නේ බැංකු අතර වෙන පොලි අනුපාතික ඇතුළු සියලුම කෙටි කාලීන පොලි අනුපාතික අඩුවීමක් සිද්ධ වෙනවා. එතකොට යම් කාල පමාවකට යටත්ව අනෙකුත් සියලුම පොලි අනුපාතික ව්‍යුහයන් අඩුවීමක් වෙනවා. එතකොට ඒ අනුව මේ අරමුදල් පිරිවැය අඩුවීම නිසා මොකද්ද වෙන්නේ? පුළුවන් තරම් ණය ගලා යෑම වැඩි වෙනවා. අන්න ඒවට කියනවා ණය ගලා යෑම වැඩි වෙනවා. ඒ ණය ගලා යෑම වැඩි වීමෙන් සමහර ඉල්ලුම වගේම ආයෝජන කටයුතු වලත් අපිට වර්ධනයක් දකින්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ තුලින් සේවා නියුක්තිය නිමවුම් මට්ටම ඉහළ දැමීමෙන් ආර්ථික වර්ධනය වැඩිවීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔය කරුණු ටික තමයි අපිට කියන්නේ. එහෙනම් මේ ප්‍රතිමිලදී ගැනුම් එක අයත් වෙන්නේ කෙටි කාලීන පොලි අනුපාතික වලට. එහෙනම් අනෙකුත් සියලුම කෙටි කාලීන පොලි අනුපාතිකයන් ක්ෂණිකව අඩු. ඊළඟට යම් කාල පමාවකට යටත්ව අනෙකුත් සියලුම පොලි අනුපාතික අඩුවීමක් සිද්ධ වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට බැංකු විසින් වෙළඳපළට දෙන ණය සහ අත්තිකාරම් වල ඉහළ යෑමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒක තමයි මහා බැංකුව ඉඟි කරලා තියෙන්නේ. එහෙනම් ඒ තුලින් සමහර ඉල්ලුම වගේම
ආයෝජන මට්ටමත් ඉහළ යෑමෙන් ආර්ථිකය තුළ නිමවුම් මට්ටම සේවා නියුක්තිය වැඩි වෙන්න පුළුවන්. ඒ වැඩි වෙලා ආර්ථික වර්ධනය වැඩි වෙනවා. එහෙනම් මේ මහ බැංකුව මෙම පියවර අරගෙන තියෙන්නේ මේ ආර්ථික ස්ථායීතා අරමුණ ළඟා කරගන්න කියලා අපිට තර්ක කරන්න තේරුණාද? ඒකට මේ හැම එකකටම මෙන්න මේ වගේ ඒවා තමයි උත්තරයක් විදිහට ඒක පෙළගස්සන්න. ඊළඟට තුන්වෙනි එක කියනවා මහ බැංකුවේ සංචිත මුදල් නිකුතුව මගින් එක්සත් රාජධානි රාජ්‍ය සුරකුම්පත් ඔබය තව දුරටත් පවත්වා ගැනීමට මෑතකදී එංගලන්ත මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති කමිටුව මෑතදී ඒකමතිකව තීරණය කරා. මොකද කියන්නේ මහ බැංකුවේ සංචිත මුදල් නිකුතුව මගින් එක්සත් රාජධානියේ රාජ්‍ය සුරකුම්පත් ඔබය තවදුරටත් පවත්වා ගැනීම. එහෙනම් මේ මෙතන මට පොඩ්ඩක් කියන්න මොකද්ද මේ මහ බැංකුවේ සංචිත මුදල් නිකුත් කිරීම මගින් එක්සත් රාජධානියේ රාජ්‍ය සුරකුම්පත් ඔබය තවදුරටත් පවත්වා ගැනීමට කියලා අදහස් කරන්නේ මොකක් වෙන්නද? මට මේ මුල් ඡේදයේ කියවනකොට මට හිතෙන්නේ එයාලා කරපු quantitative easing කියලා. ඒ කියන්නේ එයාලා මිලට ගත්ත සුරකුම්පත් තවදුරටත් පවත්වා ගන්න. එමෙන්ම මාසකට යුරෝ බිලියන් 60ක් වූ සුද්ධ වත්කම් මිලට ගැනීම. එයාලගේ නම් මේ ප්‍රෝග්‍රෑම් එක තමයි මාසකට යුරෝ බිලියන 60ක් මේ බැංකු වලින් දීර්ඝකාලීන සුරකුම්පත් මිලට ගන්නවා. අරගෙන බැංකු වලට සල්ලි දෙනවා. 2017 අවසානයේ වූ අවශ්‍ය නම් ඉන්න ඔබට පවා සිදු කිරීමට යුරෝපීය මහ බැංකුවේ පාලක සභාව තීරණය කරා. මෙම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග තුළින් අපේක්ෂිත ප්‍රතිඵල මොනවාද කියලා අහනවා. ඒකට ඒකෙන් එහෙනම් එයාලා මේකෙන් මේ ගොඩක් වචන දීලා තිබුණාට එයාලා කියන්නේ මේ අපි මිලට ගත්ත quantitative easing එකත් මිලට ගත්ත සුරකුම්පත් ශේෂපත්‍රයේ තවදුරටත් තියාගෙන ඉන්න. අනිත් පැත්තෙන් ගත්තාම මොකද්ද කරන්නේ? තව දුරටත් මිලට ගන්න. තව දුරටත් මිලට ගන්න. එහෙනම් ඒ ගැනීම තුලින් මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන ඇත්තේ මහ බැංකුව? කියන්න බලන්න. සංචිත කළමනාකරණය කිරීමක්. මෙතනදී හිතන්න අපි අසම්මත මුදල් ප්‍රතිපත්තිය තව දුරටත් ක්‍රියාත්මක කරනවා. අසම්මත මුදල් ප්‍රතිපත්තිය තව දුරටත් ක්‍රියාත්මක කරනවා කියන්නේ තව දුරටත් ආර්ථික කටයුතු වල වර්ධනය කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ආර්ථික කටයුතු වර්ධනය. එහෙනම් එහෙම වෙනවැත්තේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙලා නැද්ද? හරි. උද්දමන අනුපාතිකය යථා තත්ත්වයට පත් වෙලා නැතුව. මැඩම් මම ක්ලාස් එකක් කරන්න මම 10ට ඉවර වෙනවා. 10ට පස්සේ මම හොඳයි. හරි. මේ එතකොට අපි ගත්තාම මම කිව්වේ මේ විදිහට quantitative easing කරන්නේ මොකටද? මුදල් සැපයීම වැඩි. මුදල් සැපයීම වැඩි කළා ආර්ථික කටයුතු වල ක්‍රියාකාරීත්වය තවදුරටත් තියෙනවා. ඒකට හේතුව තමයි මෙච්චර කල් අනුගමනය කරපු quantitative easing වලින් බලාපොරොත්තු ටාගට්ස් වලට මේ වෙනකන් ළඟා වෙලා නැහැ. එහෙනම් ඒ කියන්නේ ටාගට්ස් කියලා අපි අදහස් කරන්නේ උද්දමන ඉලක්කයට ළඟා වීමක් තාම සිද්ධ වෙලා නැහැ. සේවා නියුක්ති මට්ටම් වලට ඊළඟට මේ මොනවාද නිමවුම් මට්ටම් වලට ආර්ථික වර්ධන මට්ටම් වලට ළඟා වෙලා. ඒක නිසා තව දුරටත් මේ අසම්මත මුදල් ප්‍රතිපත්තිය යත්තේ මුදල් වර්ධනය කරනවා. ඒක ඒ වගේ එකක් නිසා පොඩ්ඩක් මෙහෙම ලියාගමු. ඒකට ප්‍රශ්නෙට නිලකසට
උත්තරයක් විදිහට මේ විදිහට අපි ඒ වගේම මට ඉන්ස්ටිටියුට් එකෙන් කතා කරා මගේ මතක විදිහට මැයි 14 සහ මැයි 16 තියෙනවා මැයි 14 පැය 3ක් හෝ 4ක් ඊළඟට 16 ඒ රිවිෂන් ක්ලාස් එක. ඒකට ඒකෙදිත් අපි පුළුවන් තරම් මේ ප්‍රශ්න සමා කරන්නේ. එතකොටත් අපිට සාකච්ඡා කෙරෙහි. එතකොට ඒ අතර අපිට මම හිතන්නේ මැයි වෙනකොට ගොඩක් වෙලාවට නේද සමහර විට ෆිසිකල් ක්ලාසස් තියන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. එහෙම වුණොත් හොඳයි. මොකද හේතුව මේ වගේ ෆෝරම් එකක ඇත්තටම එක්කෙනයි කතා කරන්නේ. දැන් සහභාගීත්වයක් නැහැ ඒක දවසක් මම දැන්නත්. එතකොට එහෙම වෙනවට වඩා අර වගේ එකකදී අපිට මූල් වලින් බලා ගන්න පුළුවන් තේරෙනවද නැද්ද කියලා. ඒකට අපිට ගොඩක් වෙලාවට එහෙම වුණොත් හොඳයි නැත්නම් මේ විදිහටමයි කරන්න වෙන්නේ. එතකොට කොහොම වුණත් ඒ කියන්නේ මැයි මාසයේ තියෙනවා කියන්නේ ඔයාලට එක්සෑම්ස් උනත් ළඟදිම තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ. ඒක නිසා දැම්ම දැස්ති වෙන්න. මේකට අපි උත්තරේ විදිහට මෙහෙම දාගමු. ගැටලුවේ සඳහන් කර ඇති පරිදි මේට පෙරද ප්‍රමාණාත්මක ලිහිල්කරණය ඔස්සේ බැංකුවට ද්‍රවශීලතාව ලබා දී ඇති බවත් තව දුරටත් මාසකට යූරෝ බිලියන 60 බැගින් සුරැකුම්පත් මිලට ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් කියවේ. ඊළඟ බුලට් එක ඒ අනුව ජනක මට විනාඩි 45ක් දෙන්න පුළුවන්. මම හොයලා දෙනවා ටක් ගාලා. නම් හරි විනාඩි 45ක් නම්. ඒ අනුව මෙතෙක්කල් ක්‍රියාත්මක කරන ලද ප්‍රමාණාත්මක ලිහිල්කරණය තුළින් ඉලක්කගත මට්ටම් වලට ආර්ථික ළඟා වී නොමැති බව ඉඟි කරයි. ඊළඟ බුලට් එක එනම් උද්දමනය ඉලක්කගත මට්ටම් වලට වඩා පහත මට්ටමක පැවතීම සේවා නියුක්තිය නිමවුම් මට්ටම සමහා ඉල්ලුම ආයෝජන මට්ටම් යථා තත්ත්වයට පත් වී නොතිබීම මෙන්ම ආර්ථිකය විභව මට්ටමට
වර්ධනය නොමැත් වර්ධනය වී නොතිබීම වර්ධනය වී නොතිබීම වැනි තත්ත්වයන් හමුවේ තව දුරටත් සුරැකුම් පත්‍ර මිලට ගනිමින් ආර්ථිකය වෙත අවශ්‍ය කරන ද්‍රවශීලතාව ලබා දෙමින් යථා තත්ත්වයට පත් කිරීමට ක්‍රියා කරන බව මෙමගින් ප්‍රකාශ වේ. ඊළඟ එක ගත්තොත් අපෙන් අහනවා බොහෝ රටවල මෑත කාලයේදී වැඩි වශයෙන් ක්‍රියාකාරී වූ ප්‍රතිපත්ති ක්ෂේත්‍රයේ ලෙස සාර විචක්ෂණ ප්‍රතිපත්ති මැක්‍රෝ ප්‍රූඩෙන්ෂල් පොලිසි හඳුන්වාගත හැකිය. සාර විචක්ෂණ සුපරීක්ෂණයන්ගේ ස්වභාවය සහ වැදගත්කම කෙටියෙන් සාකච්ඡා කරන්න. ඇත්තටම මේ සාර විචක්ෂණ ප්‍රතිපත්තිය සූක්ෂම විචක්ෂණ ප්‍රතිපත්ති. එතකොට මේක අපිට ගොඩක් හම්බෙන්නේ බැංකු අධීක්ෂණයේදී නම් අපි කියනවා. එතකොට එක බැංකුවක් එක ක්ෂේත්‍රයක් ගැන හිතනවට වඩා මුළු ඔක්කොම ගැන අරගෙන අපි ගත්තොත් එහෙම මුළු එක බැංකුවක ඕනින්ග්ස් ගැන නෙමෙයි මුළු බැංකින් සිස්ටම් එකේම උගස් ණය පිළිබඳව අවධානය යොමු කරනවා. රත්රන් මිල ශීඝ්‍රයෙන් අඩු වුණොත් එහෙම මොකක් වෙයිද? මේ රත්රන් මිල ශීඝ්‍රයෙන් අඩු වුණොත් එහෙම මොකද්ද වෙන්නේ? රත්රන් මිල ශීඝ්‍රයෙන් අඩු වුණොත් එහෙම අපිට දකින්න පුළුවන් දේ තමයි මොකද්ද? ගත්ත මිනිස්සු ඒකෙන් ණය ගත්ත ප්‍රමාණයට වඩා රත්රන් මිල අඩු වුණොත් මිනිස්සු ඒවා ඇවිල්ලා බේරුම් කරගන්නේ නැහැ. නේ බේරුම් කරගන්නේ නැහැ. ඕනනම් බැංකුවට තියාගන්න. ඒකට ඒවා විකුණුවොත් එහෙම මුදල ලබා ගන්න බෑ. මොකද රත්රන් මිල අඩු වෙනවා. අන්න ඒක තමයි. එහෙනම් අපි ඒකට ඩිපොසිට් නෙමෙයි මොකද්ද? පෝනින්ග්ස් වලට තාක්ෂණ ක්‍රමයක් අපිට අනුගමනය කරන්න පුළුවන්. මුළු බැංකු වලටම හඳුන්වලා දෙන්න පුළුවන්. නේ ඊළඟට අපි ගත්තොත් එහෙම එංගලන්ත මහ බැංකුව ගත්තාම යාලා ගත්තා 2012 මූල්‍ය නීති පනත එනකොටම ඒ කාලෙදී අඳුනගත්ත අර වත්කම් බුබුලු කියන්නේ ඇසෙට් බබල්ස් ඇතිවීම තුලින් දැන් අපි දන්නවා මේ මුදල් ප්‍රතිපත්තියක් මේ විදිහට සාම්ප්‍රදායික නොවන මුදල් ප්‍රතිපත්තියකට අසාමාන්‍ය ලෙස හැමදාම මුදල් සැපයීම වැඩි කෙරුවොත් ඒක මොකද්ද වෙන්නේ? වත්කම් වල මිල කුටීම ඉහළ යනවා. අස්වාභාවික ලෙස ඉහළ යනවා. අපි කියනවා මොකක් කියලාද? වත්කම් බුබුල් දන්නවා ඒක. ඒකට මේවා පුපුරා ගියොත් එහෙම ආර්ථිකයට ගොඩක් අහිතකර තත්ත්වයන් පැනනගිනවා. එම තත්ත්වය මඟ හැරලා එම තත්ත්වයන් පාලනය කරන්න දැන් ඉංගලන්ත මහ බැංකුව 2012 දීම එයාලා දුන්න සීලින් එකක් දැම්මා. මේ දෙනකොට ණය දෙනකොට මේ හෝල්සේල් වැලියු එකකින් අපි නිවාස සංකීර්ණයකට ණය දෙනවා කියන්නේ එහෙනම් ඒකට ණය දෙනකොට මේකේ වෙළඳපළ අගෙන් 50%කට විතරයි ණය දෙන්න පුළුවන්. ඒකට ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ බැංකු පද්ධතිය ආරක්ෂා කරගන්න. අන්න එහෙම. එතකොට මේ එක බැංකුවක් නෙමෙයි බැංකින් සිස්ටම් එක දිහාම බලනවා. මේ ආර්ථිකය තුල වුණත් අපි බැලුවොත් එහෙම මැක්‍රෝ ප්‍රූඩෙන්ෂල් පොලිසි කියලා කියන්නේ නැත්නම් සාර විචක්ෂණ ප්‍රතිපත්ති කියන්නේ සිය ආර්ථිකය වෙතටම ආර්ථිකය කෙරෙහිම කලකලා බලලා එම මුළු ආර්ථික ක්ෂේත්‍රය තුළම දැන් අපි එක ක්ෂේත්‍රවලට ණය ගලා යෑමක් නෙමෙයි. ඒ අපි ගත්තොත් ගන්න අපි බලනවා කුෂිකාර්ක ණය විතරක්. එහෙම නෙමෙයි. හැම එකක් පිළිබඳවම සැලකිලි යොමු කරලා ඒ හැම එකකම ප්‍රගතිය ඇති වෙන ආකාරයට ක්‍රියා කිරීම තමයි අපි කියන්නේ සාර විචක්ෂණ ප්‍රතිපත්ති.
හරි. එහෙනම් ඒකේ ඔයාලට අයිඩියා එක තියෙනවා මොකක්ද කියලා. සාර්ව විචක්ෂණ කියලා කියන්නේ අපි බොහොම පුළුල්ව ආර්ථිකය දෙස බැලීම. එහෙම නැතුව එක් එක් ක්ෂේත්‍රයක් පිළිබඳව වෙන වෙනම අවධානය යොමු කිරීම නෙමෙයි. සිය ආර්ථිකයම ඒ ආර්ථිකයේ තියෙන ඒ පුළුල් ක්ෂේත්‍රයන් කෙරෙහිම අවධානය යොමු කරලා ඒ වායේ වර්ධනයක් ඇතිවන පරිදි ක්‍රියා කිරීම කියන එක අපිට කියන්න. හරි. ඒක සාමාන්‍යයෙන් අහන සාද විචක්ෂණී නියාමනය ගැන අහනවා. මේ ආර්ථිකය ගැන අහනවා. ඒකට ඒවල අදහස් කරන්නේ පුළු ආර්ථිකයන් කෙරෙහි විශ්වාසය ඇතිවන පරිදි කටයුතු කිරීම කියලා. මේ හත්වෙනි ප්‍රශ්නේ හැමදාම වගේ එන්නේ එකම විදිහට. හරි. මේකේ 6 වෙනි එකෙන් අහනවා 2015 සැප්තැම්බර් වල එකට මෙතනදී අහුණා ප්‍රශ්න පත්‍රය. ඒක ලෝකේ පුරා මහ බැංකුවල ව්‍යවස්ථාපිත අරමුණුවල පොදු අංශ ඇතත් එම අරමුණු විවිධ ලෙස දක්වා ඇත. පහත සඳහන් මහ බැංකුවල වර්තමාන අරමුණු සහ එම මහ බැංකුවෙන් ඉතාමත් මෑත කාලයේ හඳුන්වා දෙන ලද ප්‍රතිපත්ති කියා මාර්කටිං සාකච්ඡා කරන්නේ. එහෙනම් ඇමරිකාවේ සජනපදයේ ෆෙඩරල් සංහිත ක්‍රමය. ඉතින් එහෙනම් යාළුවත් මේ මොනවද ආර්ථික ස්ථායීතාව, මිල ස්ථායීතාව, මූල්‍යක්‍රමයේ ස්ථායීතාවට ක්‍රියා කරනවා. ඒවා වර්තමානයේදී කොහොමද ක්‍රියා කරන්නේ කියන එක මේ COVID-19 හමුවේ එතකොට කියන්න වෙනවා. ජපාන මහ බැංකුව, ඉංගලන්ත මහ බැංකුව, යුරෝපීය මහ බැංකුව. මේ ප්‍රශ්නේ හරි ලේසි. මේ ගැන අපිට කියන්න තියෙනවා. ඒකට යාලා ඒකට මේ ගැන කියනකොට අපිට කියන්න පුළුවන් මේ අය ඉස්ලාම කරේ මේ ඇමරිකානු මහ බැංකුව, එංගලන්ත මහ බැංකුව, යුරෝප මහ බැංකුව ඔක්කොම ගත්තාම 2008 ලෝක මූල්‍ය අර්බුදයෙන් පස්සේ quantitative easing නැත්නම් ප්‍රමාණාත්මක විකරණය ඔස්සේ සිය ආර්ථිකය මෙහෙව්වා. ජපානයේ හැරෙන්න. ජපානයේ මේක පටන් ගත්තේ ඒ quantitative easing එක පටන් ගත්තේ 2001. මේක සියලුම රටවල් වලට වඩා කලින් තමයි ජපානයේ මේක පටන් ගත්තේ. හරි. ඒක නිසා මම ජපානයේට උත්තරයක් දෙන්නම්. අනිත් ඒවාට අර ටික යොදා ගන්න පුළුවන්. ජපාන මහ බැංකුවේ තත්ත්වය ගැන මේ විදිහට මම උත්තරයක් දෙන්න. මට ඒකම ඔයාලට පුළුවන්ද mhi@cbsl.lk මොකද්ද මම කිව්වේ mhi@cbsl.lk ඒකට ඊමේල් එකක් එවන්න ඔයාලා. එව්වහම මම අය මේ මහ බැංකුව විසින් මෑතකදී ඒ වෙනස් වුණු ඒවා ඒ සම්බන්ධයෙන් පොඩි නෝට් එකක් මට පුළුවන් ඒක හිත මේ වන්න මං ගාව තියෙනවා. ඔයාලා මට දාන්න mhi@cbs.lk. ඒක මේ අපි යොදා ගන්න එකක්. නමුත් රහස්‍ය තොරතුරු මොකුත් නැහැ. ඒක මං කල්පනා කරේ රහස්‍ය තොරතුරු මොකුත් නැහැ ඒකේ. පිටර දෙන්න ඒව නැහැ. ඒක නිසා මට පුළුවන් ඒක ෂෙයා කරගන්න මහ බැංකුවේ යොදා ගන්න එක. නමුත් ඒක කිසිම රහස්‍ය තොරතුරු ඒක නැහැ. ඒක පිටරට මීඩියා දෙන එකක්. ඒක නිසා මට ඔයාලට ෂෙයා කරන්න පුළුවන්. ඒක ඔයාලට කියවපුවාම මේවා ගැන අවබෝධයක් එනවා. ඒක නිසා ඒක අපි දාගන්න. ඒ අතර මම බලන්නම් දැන් ඒක ෂෙයා කරන්න මෙතන තියෙනවද කියලා.
මේක මෙතන නෑ මම එවන්නම් එක මට හොයලා ගන්න පුළුවන්. ඒක එවන්නේ mah@cbsl.lk mahi@cbsl.lk කියන එකට එවන්න. මම මේකත් එවලා තියන්නම්. ඒ අතර ජපාන මහ බැංකුව ගැන මේ විස්තරයක් ලියා ගන්න. කෙටියෙන් අපි ලියමු. ජපාන මහ බැංකුව විසින් සිය අවදමනකාරී අත්දැකීම් හමුවේ ප්‍රමාණාත්මක ලිහිකරණය 2001 වසරේදී හඳුන්වා දෙනු ලැබීය. 2001 වසරේදී හඳුන්වා දෙනු ලැබීය. ඊළඟ බුලට් එක එම අවදමනකාරී තත්ත්වය වසර 15කදී පාලනය කොට අඩුම තරමින් 2017 වර්ෂය වන විට ආර්ථිකය තුල උද්දමනකාරී තත්ත්වයක් ඇති කර ගැනීම වරහන් ඇතුළේ දාන්න ජපාන මහ බැංකුවේ උද්දමන ඉලක්කය වන්නේ 2%. වරහන් ඇති කර ගැනීම සිය ඉලක්කය විය. නමුත් එම තත්ත්වය තවදුරටත් පැවතීම නිසා රාජ්‍ය සුරැකුම්පත් මෙන්ම පෞද්ගලික අංශයේ දිගුකාලීන සුරැකුම්පත්ද මිලට ගනිමින් වසරකට සිය මුදල් සැපයුම 3 ගුණයකින් පමණ ඉහළ දමමින් අසම්මත මුදල් ප්‍රතිපත්තිය මෙහෙයවන අතර මෙය 2014 පසු QE quantitative qualitative easy ලෙස හඳුන්වයි. නමුත් වර්තමානයේදීද ආර්ථිකය තුළ අවදමනකාරී තත්ත්වයක් පවතී. අවදමනකාරී තත්ත්වයක් පවතී.
එම නිසා පොලි අනුපාතික ඍණ මට්ටම් වල පවත්වා ගනී. එයින් අදහස් කරන්නේ මහ බැංකුවේ අතිරික්ත මුදල් තැන්පත් නොකොට ආර්ථිකය තුළ ණය සහ අතිකාරම් ලෙස ගලා යෑමට සැලැස්වීමෙන් ආර්ථික කටයුතු වල වර්ධනයක් ඇති කිරීම. හරි. අනිත් ඒවාට අපිට අර කියපු ඒවත් එක්ක සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ගාව තියෙනවා නම් ඒ ප්‍රශ්න පත්‍රවල දැන් ගන්න පුළුවන් අලුත් දේවල් මොනවා හරි තියෙනවා නම් අංගාව තියෙනවා 2019 එකක් නෑ ඒක වෙලී එකක් මුදල් ප්‍රතිපත්ති 2018 ඔයාලා තියෙනවා 19 20 වගේව කියනවනම් බලන්න ප්‍රශ්න කියවන්න මට උත්තර දෙන්න පුළුවන්. දෙදාස්ථානේ මාර්තු තියෙනවා. කීයද? මාර්තු 2000 මාර්තු. බලන්න කියවන්න මුල් ඒකේ තියෙන 7 වෙනි ප්‍රශ්නය කියවන්න. හරි. තෝරා ගන්නා ලද මහ බැංකු කිහිපයක් විසින් ක්‍රියාත්මක කළ පහත සඳහන් ප්‍රතිපත්තිමය මැදිහත් වීම සහ ක්‍රියාමාර්ග හා සම්බන්ධව එම මැදිහත් වීම වල ස්වභාවය සහ එමගින් අපේක්ෂා කරන ලද ප්‍රතිඵලයන් පිළිබඳව පැහැදිලි කරන්න. යන්නේ එක සර් 2018 දෙසැම්බර් මාසයේදී ඇමරිකාවේ ෆෙඩරල් විවට වෙළඳ කටයුතු කමිටුව විසින් එහි ෆෙඩරල් අරමුදල් අනුපාතය 2.25 සිට 2.5 දක්වා ඉහළ දැමීමට තීරණය කරන ලදී. ඒකෙන් වෙච්ච ප්‍රතිඵලය තමයි පැහැදිලි කරන්න කියන්නේ සර්. අපේක්ෂා කරපු විදිහට ප්‍රතිඵලය. දැන් ඕකට උත්තරේ දෙනකොට මට කියන්න තියෙන්නේ දැන් ඔන්න 2007 දී බිඳුව කරලා වසර 6කදී ඇමරිකාව යථා තත්ත්වයට පත්. කොච්චරද 2015 මැදදී. එතකොට ඕනෑම ආර්ථිකයක් දිගින් දිගටම මේ විදිහට මුදල් සැපයුම මහා පරිමාණයෙන් වැඩි කරමින් ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම් ටික කාලයකට පස්සේ මොකද වෙන්නේ? ආර්ථිකය තුළ උත්පන්නකාරී බලපෑම් ඇති වෙනවා. ඒ වගේම ආර්ථිකය තුළ වත්කම් බුබුලු ඇති වෙනවා. නිවාස වෙළඳපොළ, මූර්ත වත්කම් මේ දේවල් මිල ගණන් කුටීම ලෙස ඉහළ යනවා. විශාල මුදල් සංදරාවක් තියෙනවා. ඒවා වෙදම් කරලා කරන ඉල්ලුම ඉහළ යනවා. ඉල්ලුම ඉහළ ගියොත් අර භාණ්ඩවල මිල ගණන් ඉහළ යනවා. ඒකට ඇමරිකාවෙත් ඒ වගේ වත්කම් බුබුලු ඇතිවීමක් තිබුණා 2015 මැද. ඒ වගේම එකක් දෙක තමයි උද්දමන ඉලක්කය වෙත ක්‍රමයෙන් ළඟා වෙමින් යනවා. එතකොට සාමාන්‍ය 2015 මැද වෙනකොට එයාලගේ උද්දමනය 1.6 දක්වා වැඩි. ඉලක්කය 2. එහෙනම් මේ
උද්දමන ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟා වී සිටීමත් ඊළඟට නිවාස වෙළඳපොළ ඊළඟට සේවා නියුක්තිය වැනි තත්ත්වයන් ඉලක්කගත මට්ටම් වලට ළඟා වීමත් හමු ඒ වගේම ආර්ථිකය තුළ වත්කම් බුබුළු ඇතිවීමේ අවදානම හමුවේ සිය මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමක් මේකෙදි කරලා. එහෙනම් මෙහෙම උත්තරයක් අපි දාගමු. මේ අනුව පෙනී යන්නේ ෆෙඩරල් සංචිත බැංකුව සිය මුදල් ප්‍රතිපත්තිය දැඩි කර ඇති බවකි. උකට පොඩි අනුපාතක ඉහළ දාලා. දැඩි කර ඇති බවකි. පුරා වසර 6කට වැඩි කාලයක් ඊළඟ බුලට් එක විදියට. පුරා වසර 6කට වඩා වැඩි කාලයක් අනුගමනය කරන ලද ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය හමුවේ උද්දමන ඉලක්කය වෙත ක්‍රමයෙන් ආසන්න වීම නිවාස වෙළඳපොළ යථා තත්ත්වයට පත්වීම. මොකද මේ ඇමරිකාවේ කියනකොට ඔය නිවාස වෙළඳපොළ ඒ වගේ සේවා නියුක්තිය ඒවත් එනවා. ඊළඟ සේවා නියුක්ති වෙළඳපොළ යථා තත්ත්වයට පත්වීම වැනි ආර්ථික ඉලක්ක ක්‍රමයෙන් ළඟා කර ගැනීම මෙලෙස මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට හේතුව වේ. ඊළඟට එමෙන්ම වත්කම් බුබුලු ඇති වී බබල්ස් ඇති වී ආර්ථිකය තුළ ඒවා පුපුරා යෑමට ඉඩ නොදී අවශ්‍ය පියවර ගැනීමට මහ බැංකුව ක්‍රියා කිරීමද මෙලෙස සිය මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට හේතු විය. ඕකෙන් ඇහුවොත් එහෙම ඔය මම වෙනම අහනවා ඔය වගේ පියවරක් නිසා නැගී එන ආර්ථිකයන්ට වෙන්න බෑම මොකක්ද කියලා ඇහුවොත් මොකක්ද අපිට උත්තර දෙන්න වෙන්නේ? එතකොට සර් උණු මුදල් ක්‍රමය යටතේ ආර්ථිකයට ගලාගෙන ආපු ඒවා නැවත ගලා යමක් සිදු වෙනවා. අන්න එතකොට විනිමය අනුපාතිකයේ අධික උච්ච ආවර්තනයන් අර ආර්ථික නෂ්ටාවර වීම සිදු වෙන්න පුළුවන්. ඒක ඇහුවොත් අන්න ඒ වගේ කියනවා. මට ෂුවර් මේ පාඩම් අහන්නේ අපි හැම එකක්ම රිලැක්ස් කරන එක තමයි වෙන්න ඕන. මොකද COVID-19 හමු. නමුත් අපි මේ වගේ ප්‍රශ්නයකට උත්තර දෙන්න ඔන්න ඔය වගේ. දැන් ඕකේ මුදල් ප්‍රතිපත්තිය දැඩි කරා කියන්නේ උද්දම් ඉලක්කයන් වෙත ආර්ථිකය ළඟා වීම. නිවාස වෙළඳපොළ සේවා නියුක්තිය ආර්ථික වර්ධන ඉලක්කයන් කරා ආර්ථිකය ළඟා වීම වගේ දේවල් සාර්ථකයි.
ඊළඟට මේ වත්කම් පුබුළු ඇති වුණොත් එහෙම ආර්ථිකය තුළ ඒවා පුපුරා යාමට මත්තෙන් මුදල් ප්‍රතිපත්තිය දැඩි කරන්න ඕනේ. ඔන්න ඔය තමයි කොමන් උත්තරේ ඕනෑම මහ බැංකුවක් ඔන්න ඔය විදිහට මුදල් ප්‍රතිපත්තිය දැඩි කරා. ඊළඟ එක කියවන්න සුදී. ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ සර් මේ 2018 පෙබරවාරි මාසයේදී ඔව් ඉන්දියානු සංචිත බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති කමිටුව විසින් ප්‍රතිමිලදී ගනු පොලි අනුපාතිකයන් 6.5 සිට 6.25 දක්වා පදනම් මේකක 25කින් පහත දැමීමට තීරණය කරන ලදී. ඔව්. එහෙනම් ඒකෙදි මොකද්ද කියන්න තියෙන්නේ අපිට මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරන්න. එහෙනම් මුදල් ප්‍රතිපත්තියක් ලිහිල් කරනවා කිව්වොත් හැම වෙලාවෙම අපි ගන්න ඕන එහෙනම් ආර්ථික ස්ථායිතා අරමුණට මුල් තැන දීලා. ඒ කියන්නේ ආර්ථිකයේ සේවා නියුක්තිය නිමවුම් මට්ටම වැඩි කරන්න අවශ්‍යයි. හරි? ආයෝජන වැඩි කරන්න අවශ්‍යයි. ඒ වගේම මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරන්නේ මොන තත්ත්වයක් යටතේද? උද්දමන ඉලක්කයන් වෙත කියන්නේ උද්දමන මේ පීඩනයක් නැහැ. ආර්ථිකය තුල උද්දමන පීඩනයක් නැත්නම් අපිට පුළුවන් අපේ ආර්ථික කටයුතු වැඩි කරන්න. හරි? එතකොට ඒකෙදි තියෙන්න පුළුවන් ඍණ නිමවුම් පරතරයක් තිබුණොත් අපි ප්‍රශස්ත මට්ටම් වලට ළඟා වීමට ආර්ථිකයක් එහෙනම් ඒකේ අනිත් පැත්ත එකක් ඉන්න මම ඒකටත් උත්තරය දෙන්නම්. හරි? මේ විදිහට දාගමු. ගැටලුවේ දී ඇති කරුණු අනුව ගැටලුවේ දී ඇති කරුණු අනුව ඉන්දීය සංචිත බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කොට තිබේ. එනම් ඊළඟ එකට එනම් ආර්ථිකය තුල ආර්ථික ස්ථායි අරමුණ ළඟා කර ගැනීමට මහ බැංකුව ක්‍රියා කරන බව පෙන්වා දී තිබේ. මේ තුලින් සේවා නියුක්තිය නිමවුම් මට්ටම ආයෝජන ඉහළ දැමීම අරමුණු කරනු ලබයි. ඊළඟ එකේ මෙලෙස ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේදී උද්දමන පීඩනයක් ආර්ථිකය තුල නොතිබීමද මෙම තීරණය ගැනීමට හේතු වී ඇත. මේ තුලින් අවසානයේදී ප්‍රශස්ත ලෙස සම්පත් භාවිතා කිරීම තුලින් ආර්ථික වර්ධන අරමුණු ළඟා කර ගැනීම අරමුණ වේ. මේ විදිහට අපිට කියන්න පුළුවන්. ඒකට හැම වෙලාවෙම ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කිව්වොත් ඔය
සේවා නියුක්තිය නිමවුම් මට්ටම ආර්ථික වර්ධනයේ ආයෝජන වැඩි කර ගැනීමක් ගන්න ඒ වගේම උද්දමනය මනාව පාලනය වෙලා තියෙන පරිසරයක් කියලා කියන්න නැත්නම් උද්දමන පීඩනයක් ආර්ථිකය තුළ නෑ උද්දමන ඉලක්කගත මට්ටම් වල පවතිනවා කියලා කියන්නේ දෙකම එන්න ඕන. ඒ තුලින් තමයි ආර්ථික ස්ථායීතාවරණ ළඟා. ඊළඟ තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි ප්‍රශ්නේ නවසීලන්තයේ සංචිත බැංකුව එහි උද්දම ඉලක්කගත වගකීමට රැකියා උත්පාදනයේද ක්‍රමවත් එකතු කිරීමට ක්‍රියා කරමින් සිටී. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා මම කියලා තියෙනවා ඔයාලට අපි උද්දම ඉලක්කකරණය කතා කරනකොට නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය ශ්‍රී ලංකාව වගේ රටක් අනුගමනය කරන්නේ මොකද අපිට එක පැත්තකින් බජට් ඩෙෆිසිට් එකක් තියෙනවා ඒක ඇත්ත. අනිකුත් කියන්නේ තවත් දියුණු වෙමින් පවතින රටවල් අර වගේ තනි අංකයක් ඉලක්ක කරනවා විදිහට අංක දෙකක අන්තරයක් අනුගමනය කරන්නේ අපිට උද්දමන ඉලක්කයට වගේම ආර්ථික වර්ධන ඉලක්කයට මුල් තැනක් දෙන්න ඕන නිසා. නමුත් දියුණු බොහෝ රටවල් අනිකුත් ඒවා ඔක්කොම අමතක කළා හරි උද්දමන අනුපාතිකය තනි අංකයක් ලෙස ඉලක්කයට ප්‍රකාශයට පත් කරලා ඒක ළඟා කරගන්න උත්සාහ කරනවා. එතකොට මේ නවසීලන්ත මහ බැංකුව දැන් කියනවා එයාලා තමයි ඉස්සෙල්ලාම උද්දමන ඉලක්කකරණය හඳුන්වා දුන්නේ. ඒ අනුව ආර්ථිකය ඉතා හොඳින් කළමනාකරණය කරා ආර්ථික වර්ධනයක් කරා ගෙන ගියා. එතකොට එහෙනම් ඒකෙදි එයාලා මේ දිගු කාලයක් තනි අංකයක් උද්දමන ඉලක්කය ලෙස තබා. නමුත් එයාලා දැන් තීරණය කරලා තියෙනවා සේවා නියුක්ති ඉලක්ක වලටත් යන්න. එහෙනම් උද්දමන ඉලක්කය වගේම සේවා නියුක්ති ඉලක්කයටත් වැඩි වැදගත්කමක් දෙනවා කියන්නේ මොකක්ද? එයාලා ආර්ථික වර්ධනය උදෙසා තමන්ගේ මොනවද මේ තමන්ගේ දායකත්වය සැපයීමට තීරණය කිරීමක් කියන්නේ. ඒකට අපි මේ විදිහට උත්තරයක් හදාගමු. හොඳ ප්‍රශ්නයක්. බොහෝ දියුණු රටවල් සිය උද්දමන ඉලක්කකරණය ක්‍රියාත්මක කිරීමේදී තනි අංකයක් ප්‍රකාශයට පත් කරමින් එම ඉලක්කය ළඟා කර ගැනීමට මුදල් ප්‍රතිපත්තිය හසුරවනවා. දෙවෙනි ඉලක්කය දෙවෙනි බුලට් එක අපි දාමු. දියුණු වෙමින් පවතින බොහෝ රටවල් තනි ඉලක්කයක් වෙනුවට පරාසයක් ප්‍රකාශයට පත් කරමින් නම්‍යශීලී උද්දමන ඉලක්කකරණ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ උද්දමන ඉලක්කයට මෙන්ම ආර්ථික වර්ධන අරමුණු ළඟා කර ගැනීමටද සිය ප්‍රමුඛතාවය ලබා දිය යුතු නිසාය. ඊළඟ බුලට් එක උද්දමන තනි අංකයක් ඉලක්ක කිරීම මූලික කොටගත් උද්දමන ඉලක්කකරණය ආරම්භ කළ
මුල්ම රට වශයෙන් නව ශ්‍රීලන්තය ප්‍රචලිත වන අතර මෑතකදී එයට අමතරව සේවා නියුක්තියද ඉලක්ක කොටගත් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම යනු උද්දමන ඉලක්කයට මෙන්ම ආර්ථික ස්ථායීතා හරහට ඉරක් වර්ධන ඉලක්ක වෙතද මහ බැංකුව ප්‍රමුඛතාවය ලබා දෙන බව ප්‍රකාශයට පත් කිරීමක් වේ. ඒ අනුව අවසානයේ නව ශ්‍රීලන්ත මහ බැංකුව මිල ස්ථායීතාව මෙන්ම ආර්ථික ස්ථායීතාවයේද සිය මූලික ඉලක්ක ලෙස සලකන බව පෙනී යයි. එහෙනම් ඒකෙදි කියන්න වෙන්නේ ඒ වගේ එකක්. එයා උද්දමන ඉලක්ක කර තනි අංකයක් ඉලක්ක කිරීම තුළින් මිල ස්ථායීතාව ළඟා කර ගැනීම වගේම සේවා නියුක්තිය ස්ථාපිත කිරීම අරමුණු කර ගැනීම තුළින් ආර්ථික වර්ධන ප්‍රතිපත්තියට ප්‍රමුඛතාව ලබා දෙනවා කියන එක ප්‍රකාශයට පත් වෙනවා. හරි. ඊළඟට ගත්තොත් දැන් එයාලා කොච්චර ආර්ථික වර්ධන කියනවනම් නව ශ්‍රීලන්තයේ ගත්තාම මම ඉස්සෙල්ලා කියපු ලේඛනයේ මම කියවේ නැහැ. මොකද හේතුව එයාලා ප්‍රතිපත්ති පොලි අනුපාතිකත් වැඩි කිරීමක් තමයි කරලා තියෙන්නේ. මොකද සාමාන්‍යයෙන් අර නේද ගත්තාම නේද මේ යකඩ ගැහණියක් තමයි නේද අගමැතිනිය විදිහට ඉන්නේ ගොඩාක් හොඳ එක්කෙනෙක්. එතකොට එයා සිය ආර්ථිකය වඩා හොඳින් කළමනාකරණය කරනවා. COVID-19 වලට කළමනාකරණය කරනවා නේද? රාජ්‍ය අරමුදල් තා හොඳින් කළමනාකරණය කරනවා. මේ තියෙන්නේ නව ශ්‍රීලන්ත මහ බැංකුව රිසර්ව් බැංක් ඔෆ් නිව්සීලන්ත වල ඉස්සර තිබුණේ 0.25යි. දැන් 101 කරනවා. ඒ කියන්නේ ආර්ථිකය මේ COVID-19 නිසාවත් හෙල්ලිලා නැහැ. ඉතා හොඳින් කළමන යාලා නේද දෙවෙනි පාරටත් එයා බලයට ආවා. ඒ වගේ කම්කරු පක්ෂ නායිකාව විදිහට එයා මම හිතන්නේ ලෝකේ ගොඩාක්ම ජනප්‍රියම නායිකාව විදිහට මේ එයා ක්‍රියා කරනවා. ඒ ගොඩාක් හොඳ ඒ ගවර්නන්ස් තුලින් ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒකයි අනිත් මහ බැංකු අර එහෙම ක්‍රියා කරනකොට නව ශ්‍රීලන්තයේ අනිත් පැත්තට ක්‍රියා කරන්න පුළුවන්. එයා දැන් උද්දමන ඉලක්කකරණය වගේම ආර්ථික ස්ථායීතාව ක්‍රියාත්මක කියන්නේ ප්‍රමුඛත්වයේ දීලා ක්‍රියා කරන මට්ටමකට මහ බැංකුව ක්‍රියා කරනවා. අන්තිම ප්‍රශ්නේ කියන්නේ ඕකේ තියෙන සුදි 4 වෙනි කොටස නේද? ඔව් සර්. 2019 පෙබරවාරි මාසයේදී ජපාන බැංකුව මහ බැංකුවේ ඩිජිටල් මුදල් ඒකක හඳුන්වා දීම සලකා බලන බව සඳහන් කළේය. ඔව්. මහ බැංකුවේ ඩිජිටල් මුදල් විමර්ධිතගත ඩිජිටල් මුදල් වලට සාපේක්ෂව ලබා දෙන ප්‍රතිලාභ මොනවාද? ඩිජිටල් මුදල් වලට සාපේක්ෂව ලබා දෙන මේක තියෙන නිසා මහ බැංකුවේ මධ්‍යගත ඩිජිටල් මුදල් වලට සාපේක්ෂව විමධ්‍යගත ඩිජිටල් මුදල් ලබා දෙන ප්‍රතිලාභ. ප්‍රතිලාභ. ඒකෝ දැන් අපි එතනදී ගන්න වෙන්නේ මධ්‍යගත සහ විමධ්‍යගත. මෙතනදී මෙතන එහෙම ගත්තාම අපි දැන් ශ්‍රී ලංකා මහ බැංකුව ගත්තොත් අපි ඩිජිටල් මුදල් කියන එක අපි නේද අපි වගේ මහ බැංකුවක දා يعني
අවධානය යොමු නොවන තත්ත්වයක නේ. සමහර දැන් ඔය සමහර මූල්‍ය සමාගම් පවා තියෙනවා එක සමාගමක් මම හිතන්නේ ඩිජිටල් මුදල් භාවිතය පිළිබඳව අවධානය යොමු කරන්නේ. එතකොට දැන් අපි එහෙම අර බිට්කොයින්ස් ඒ වගේ දේවල් ඒ හැම එකක්ම අභියෝගයක් වෙලා තියෙනවා අපි වගේ මහ බැංකු වලට. මොකද ඒ වගේ ඒවා අපි තාම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් දැන් අපි මෙතනදී මේ වගේ විමධ්‍යගත කිරීමක් කියන්නේ මධ්‍යගත ක්‍රමයකට වඩා මේක පුළුල්ව භාවිතා කිරීමක් කියලා ගන්න. අනෙක් අතට ගත්තොත් මෙතන සම්බන්ධ කරගන්න වෙන්නේ ජපාන මහ බැංකුවේ තියෙන වර්තමාන ස්ථාවරය. මොකද්ද වර්තමාන ස්ථාවරය? එයාලට අවශ්‍යයි ආර්ථිකය තුළ මුදල් සැපයීම වැඩි කරලා මොකක් කරන්නද? උද්දමන ඉලක්කය කරා ආර්ථිකය ළඟා. එහෙනම් මේ මධ්‍යගත ඩිජිටල් මුදල් විමධ්‍යගත කිරීම කියලා කියන්නේ මේ මුදල් සැපයුම තව දුරටත් වර්ධනය කිරීම. ඒ තුලින් වර්ධනය කිරීම තුලින් මුදල් භාවිතය ඉහළ යෑමක් තමයි ජපාන මහ බැංකුව අරමුණු කරන්නේ. ඒකයි මෙතනදී මේ ඩිජිටල් මුදල් කියලා මොකක් ඇතුළට දාලා මධ්‍යගත විමධ්‍යගත කියලා වචන දුන්නාම අපිට ගන්න තියෙන්නේ දැන් මම ඉස්සෙල්ලා කිව්වා quantitative qualitative easing කියලා මම කිව්වා. ඒ වගේම මුදල් සැපයීම 3 ගුණයකින් තිබුණට වඩා අවුරුද්දකට වැඩි කරනවා. නමුත් තාමත් උද්දමනය ඇති වෙලා නැහැ. එතකොට එහෙනම් ජපාන මහ බැංකුව ඉලක්ක කරන්නේ මොකද්ද? මුදල් සැපයීම වර්ධනය කිරීම. මුදල් සැපයීම වර්ධනය කිරීමයි මෙතනදී බලාපොරොත්තු. එහෙනම් මේ ඩිජිටල් මුදල් භාවිතය මේ වැඩි කරනවා කියන්නේ මොකක්ද? මේ අර මුදල් භාවිතා කිරීම ඉහළය. එහෙනම් මුදල් සැපයීම වැඩි කිරීමක් තමයි බලන්නේ. ඊළඟට මධ්‍යගතව තියෙන මේ ඩිජිටල් මුදල් භාවිතය විමධ්‍යගත කිරීම කියන්නේ ඒකේ භාවිතය ඉහළය. මුදල් සැපයීම තව දුරටත් ඉහළය. ඒ තුලින් මුදල් සැපයීම ඉහළ යෑම තුලින් ණය සහ ආර්ථිකාරම් ගලා යෑම මුදල් කියන්නේ තියෙන භාණ්ඩ වලට ඉල්ලුම වැඩි වෙලා ඒ කියන්නේ සමහර ඉල්ලුම වැඩි කිරීම තුලින් උද්දමන ඉලක්කකරණය කරා ළඟා වීමකට තමයි මෙතනදී යම් අනුබල සැපයීමක් ලැබෙන්නේ කියන එක තමයි ඔයාලට මෙතනදී කියන්න ඕනේ. එතකොට ඒකෙදි කෙටියෙන් මම කරුණු තුනක් දෙන්නම් ඔයාලා හදාගන්න. මම තව ටිකක් කියන්න තියෙන නිසා ඉතින් මෙහිම දාගමු අපි. ජපාන මහ බැංකුව දිගින් දිගටම QQE ක්‍රියාත්මක කරමින් සහ මුදල් සැපයුම 3 ගුණයකින් පමණ වසරකට වැඩි කරමින් වසරකට 3 ගුණයකින් පමණ මුදල් සැපයීම වැඩි කරමින් අසම්මත මුදල් ප්‍රතිපත්තියක් ඔස්සේ ආර්ථිකය හසුරවයි. ඒ තුලින් බලාපොරොත්තු වන්නේ ආර්ථිකය තුල උද්දමන ඉලක්කය වෙත ළඟා වීමයි. ඊළඟ එක ඩිජිටල් මුදල් මධ්‍යගත ක්‍රමයක් විමධ්‍යගත ක්‍රමයකට මාරු වීම යනු එම ඩිජිටල් මුදල් භාවිතය තව දුරටත් පුළුල් කිරීමක් වේ. ඒ තුලින් ගනුදෙනු සංඛ්‍යාව වැඩි කිරීම, ආර්ථික ගනුදෙනු වැඩි කිරීම,
ඉලක්ක කරන අතර උද්දමන ඉලක්ක වෙත ළඟා වීමට එමගින් මුදල් සැපයුම ඉහළ යෑමකට සමාන ලෙස ක්‍රියා කිරීමක් වේ. හරි. එතකොට මට කියන්න තියෙනවා ඔයාලා අනිවාර්යෙන්ම දැන් අපි සිලබස් එක කවර් කරලා තියෙනවා. එතකොට ඒකෙදි මම හිතනවා දෙවෙනි පන්තියේ නම් සහභාගීත්වය ඉතාලුයි. නමුත් ඔයාලා ආපු අය දෙතුන් දෙනා හරි හොඳට මතක තියාගන්න දෙවෙනි ප්‍රශ්නය. මම කිව්වා 2014 ඉඳන් මේ දක්වාම 2019 මහ බැංකු වාර්තාව කතා කරා ටියුට් එකක් විදිහට ඒක භාවිතා කරමින් අර ඒවට උත්තර ලියන්න. ඒක අනිවාර්යෙන් කරන්න. එහෙම කෙරුවොත් ඔයාලට දෙවෙනි ප්‍රශ්නේ ලකුණු 20 ගන්න පුළුවන්. ඊළඟට දෙපාර්තමේන්තු ප්‍රශ්නය. අපි මහ බැංකු කාර්යයන් යටතේත් කතා කරා, දෙපාර්තමේන්තු යටතේත් කතා කරා, මම ටියුට් එකකුත් දීලා තියෙනවා. ඒක නිසා දැන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ආර්ථික ප්‍රදේශන ඕව හැමදාම අහන්නේ. FIU ඕවා. ඒ සම්බන්ධයෙන් බලන්න. ප්‍රශ්න දෙකයි. තුන්වෙනි ප්‍රශ්නය අපි ගත්තාම උද්දමන ඉලක්කකරණය ගැන අපි සාකච්ඡා කරනවා. ඊළඟට මේ හත්වෙනි ප්‍රශ්නය දැන් අපි අද කතා කරුවා. හැමදාම අහන එකක්. අනික අපි අද ඉස්සෙල්ලම පටන් ගත්ත ඒවා ටික බලාගෙන තියෙනවා නම් මේ ප්‍රශ්නේ කිසිම අමාරුවකින් තොර උත්තර ලියන්න පුළුවන්. ඒතකොට නිකම්ම අපි ඉලක්ක කරගෙනම තියෙනවා ප්‍රශ්න හතරක්. නමුත් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ගැන එහෙම කෙටි සටහන් කියන්න තියෙන ප්‍රශ්න තව තියෙනවා. නමුත් අපි එහෙම ගත්තත් අපේ ප්‍රශ්න හතරක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. එතකොට මේ ප්‍රශ්න පත්‍රය අමාරු ප්‍රශ්න පත්‍රයක් නෙවෙයි. නමුත් සූදානම් වීම අවශ්‍යයි. ඔයාලා පන්ති වලට සහභාගී වෙන අය විදිහට මේ විදිහට මේ ප්‍රශ්න වලට සහභාගී වෙන්න. ඒ වගේම මේ අපි පුනරීක්ෂණ පන්ති කරනකොට මම ඒවටත් වෙනම ටියුට් එකක් හරි ගස්සගෙන මේ ප්‍රශ්න ඉලක්ක කරගෙන කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකටත් එන්න. එතකොට තව ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. සාමාන්‍ය අර පාස් පේපර්ස් ගත්තාම මේ හිටපු මහ බැංකු අධිපතිවරු ගැන පොඩි මේ අහලා තියෙන නේද සර්? ලකුණු දෙකේ ප්‍රශ්නේම. ලකුණු දෙකේ ප්‍රශ්න වලට මම අවශ්‍ය නම් ඒකට එහෙනම් මම දාගෙන එන්නම් හිටපු අය සහ දැන් අය මේ කවුද කියලා. ඒක ඇත්තටම මම හිතන්නේ අර මේ O level වගේ ප්‍රශ්න වල අහන්න ඕන ඒවා මහ බැංකු අධිපතිවරු ගැන. නම් වශයෙන්. නමුත් අපි මම හිටපු කෙනා සහ දැන් ඉන්න කෙනා අරගෙන මහ බැංකු කීප එකේවා මම ඔයාලට දෙන්න. ඒකට ප්‍රශ්නයක් නැහැ නේ මාරියෝ ඩ්‍රැගි ඔය ඉන්න කට්ටිය ටික අපි දෙන්න. තාම මොනවාද තියෙන ප්‍රශ්න? මට අනිවාර්යෙන් එවන්නේ ඊමේල් එකක් ඔයාලගේ. ඒකෙදිත් මම ඒක ලැබෙන සලස්වන්නම් දැන් ඉන්න සහ හිටපු එක්කෙනාගේ නම. එහෙමනම් ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් නවත්තන්න. ඒකට එහෙනම් සියලුම දෙනා පාස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මහන්සි වෙලා මේ ටිකේ කරන්න. එතකොට මේ ප්‍රශ්න පත්‍රය අමාරු ප්‍රශ්න පත්‍රයක් වෙන්නේ නැහැ. හරි? එහෙනම් thank you very much. එහෙනම් මේ පාරේට තියෙන අන්ති අවසන් කරනවා.